අපි පටන් ගමු දැන් 12 ශ්‍රේණියේ assignment 2 එක. අපි කලින් දවසේ කතා කරා assignment 1 එක. අද අපි කතා කරන්නේ දෙවෙනි එක. මම කලින් දවසේ දැම්ම ඔයාට මේකේ ප්‍රශ්න පත්‍රය. දැන් ඔයා මම හිතන්නේ පිළිතුරු ලියලා ඇති. ලියපු අය පරීක්ෂා කරගන්න. ඒ වගේම අනිත් අය අලුතින් සම්බන්ධ වෙච්ච පිරිස ඉන්නවා නම් අනිත් දවසේ assignment එක කලින් කරලා පන්තියට එන්න ඒක ඔයාට වඩා හොඳ දෙයක් වෙයි. හරි. අපි මම පළවෙනි ප්‍රශ්නේ දෙන්නම්. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරන්නේ කියලා ප්‍රශ්නයක් අහලා ප්‍රකාශන කිහිපයක් තියෙනවා. මේ 2020 උසස් පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්නේ ආවේ මෙන්න මේ කියන මූල්‍ය ගිණුම්කරණය හා සම්බන්ධව මේ වගේම ප්‍රශ්නයක්. හරිද? එතකොට මතක තියාගන්න අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයේදී පළවෙනි ප්‍රශ්නේ ගොඩනැගෙන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම. මූලික ඔය හැඳින්වීම කොටසින් ගිණුම්කරණයේ හැඳින්වීම සහ ඒ අවශ්‍යතාවය කියන කොටසින් තමයි පළවෙනි ප්‍රශ්නේ අත් වශයෙන්ම හැමදාම වගේ ගොඩනැගිලා තියෙනවා. ඒකෝ මේකත් මේ විදිහේ ප්‍රශ්නයක්. මේක 12 ශ්‍රේණි විෂය නිර්දේශයට අදාළ වෙන්නේ. මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියනකොට අනිවාර්යෙන් වඩා හොඳම පිළිතුරු තෝරාගත යුතුයි. ඒ නිසා සියලු පිළිතුරු කියවන්න අනිවාර්යෙන්ම. හරි. යනවා බලමු පිළිතුරු ටික මොනවද කියලා. පළවෙනි එක ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. ඔක තමයි මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ කියලා ඒගොල්ලන් කියන්නේ. ඊළඟට ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව ඇගීම සඳහා කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. කළමනාකරුවන් තීරණ ගන්න තොරතුරු සපයන්නේ මොකේද? බලන්නවා කළමනාකරන ගිණුම්කරණය. ඒක නිවැරදි වෙන්න බෑ. ඊට පස්සේ 3 ව්‍යාපාර ඒකකයක වර්තමාන සහ විභව ආයෝජකයන්ට එම ව්‍යාපාර ඒකකයට සම්පත් සැපීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම කියලා කියනවා. මොකද්ද? ගිණුම්කරණය අරමුණ. අතන මේ තුල මූල්‍ය ගිණුම්කරණයේ අරමුණට අදාළ අදහසක් කියවෙනවා. නමුත් මේකෙන් සමස්ත අරමුණ කියවෙන්නේ නැහැ. හරි. උත්තර කීප දෙනෙක් කියනවා පිළිතුරු සැපයුවයි කියන්න බෑ මම ඊට පස්සේ කියන්න. ඒ අනුව මේකේ ඇත්තට මේ වර්තමාන සහ විභව ආයෝජකයන්ට ව්‍යාපාරයකට සම්පත් සැපීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. ඔක පොදු පරමාර්ථ මූල ප්‍රකාශන වල අරමුණක් වශයෙන් තමයි අපි හඳුනාගන්නේ. මෙය මූල්‍ය ගිණුම්කරණයේ අදහස සම්පූර්ණයෙන්ම කියවෙනවා කියන එක අපිට තාම නිගමනය කරන්න බෑ. ඒතුරු ටිකක් බලමු. ඊළඟ ව්‍යාපාර ඒකකයක නිවැරදි බදු වගකීම ගණනය කර ඇති බව තහවුරු කර ගැනීමට රජයට අවශ්‍ය තොරතුරු සැපීම. මේකත් අරමුණක් තමයි. නමුත් මූලික අරමුණ විදිහට ගන්න බෑ. ඊළඟ ව්‍යාපාර ඒකකයක බාහිර පාර්ශ්වයන්ට එම ව්‍යාපාර ඒකකය පිළිබඳ තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. හරි. බාහිර පාර්ශ්වයන්ට විතරක් නෙමෙයි මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු සපයන්නේ. ඒ හින්දා මේ තුලින් කිය වෙනවා මූලික අරමුණක් තමයි. නමුත් අර අපිට හරිම උත්තරේ කියන එක ගන්න බෑ. මේකේ ගොඩක් වෙලාවට නිවැරදි කියන තැනට ගන්න පුළුවන් පිළිතුරු තුනක් තියෙනවා. මේ 5, 3 සහ 1. නමුත් වඩා නිවැරදි පිළිතුරු වෙන්නේ පළවෙනි පිළිතුර. ඒ කියන්නේ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. හරිද? එතකොට බලන්න දැන් මේ වගේ ප්‍රශ්නයක් මම ඔයාලට මුලින්ම දැම්මේ මේ ප්‍රශ්නය තුල මේ විදිහේ පිළිතුරු වඩා හොඳින් අපිට පිළිතුරු කිහිපයක්ම දීපා ගන්න පුළුවන්. ඒ වලින් ඇත්තටම හරිම නිවැරදි පිළිතුරු වෙන්නේ මේ පිළිතුරු අංක එක. ওই විදිහට අර ප්‍රශ්නය පහසු වුණත් පිළිතුරු දෙන ආකාරය අනුව ප්‍රශ්නේ අමාරු වෙනවා. දැන් මේකෙදි මේ පිළිතුරු දීලා තියෙන ගොඩක් ආසන්නම කරුණු පදනම් කරගෙන හින්දා හරිම පිළිතුරු තෝරගන්න එක ටිකක් තාර්කිකව හිතන්න වෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක එක. උත්තර දීලා තිබ්බ කිහිප දෙනෙක්. හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔයාගේ වැරදි නම් මේක පොඩ්ඩක් ඔයාගේ තියෙන අදහස හදාගන්න මේ විදිහට. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟට කියනවා අංක 2, 3 සහ 4 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිතා කරන්න. හරි. මොකද කියන්නේ? අසංකගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි මාසය තුල සිදු වූ පහත ගණන උපුටාගෙන ඇත. ජනවාරි මාසයේ විච්ච ගණන ටික දෙන්න. හරි. 1.2 ගණන මොකද්ද? ආසිරිගෙන් රුපියල් ලක්ෂයක භාණ්ඩ අත්පිට මුදලට මිලදී ගන්නා ගති. ආසිරි කියලා කෙනෙක්ගෙන් අත්පිට මුදලට භාණ්ඩ අරන් තියෙනවා. ඊට පස්සේ කවද්ද 1.2 යන 1.5 ප්‍රථම වර්ෂ චාමරහට පිරිවැය රුපියල් 60000ක් වූ භාණ්ඩ 78000කට ණයට විකුණන ලද 78000කට ණයට විකුණලා දිනවා රුපියල් 60000ක් විච්ච ඒවා ලාභයක් 18000ක් සහිතව. ඊළඟ 1.10 චාමර විසින් 1.5 මිලදීගත් තොගේ විකුණුම් මිල රුපියල් 13000ක් වූ තොග දෝෂ පැවතීම හේතුවෙන් ආපසු එවලා තියෙනවා. ආපහු එවලා තියෙනවා කොච්චර කේවද? රුපියල් 13000ක තොග. ඊළඟට 10%ක වට්ටමක් ලබා දීමින් පසු චාමරගෙන් ලැබිය යුතු මුදල්
ලැබුණි. චාමරගෙන් ලැබෙන්න ඕනේ මුදල් ලැබිලා තියෙනවා 10ක වට්ටමක් ලබා දීමෙන් පසු. ඒකයි 25. ගණනු හතරක් තියෙනවා. අද මොනවද ප්‍රශ්න කියලා 2 3 4 සියලු ප්‍රශ්න වලට මේ තොරතුරු භාවිත කරන්න. 2. ඊළඟ ගණනු අසංකගේ ව්‍යාපාරය. ඒ කියන්නේ මේ සලකා බලන ව්‍යාපාරයේ සටහන් කරන්න උපයෝගී පොත්වල ව්‍යාපාරයේ උපයෝගී පොත්වල සටහන් කිරීමේ යොදාගත යුතු මූලාශ්‍ර ලේඛන අනුපිළිවෙලින් දක්වන්න. දැන් මෙහෙමයි. දැන් ගොඩක් කට්ටිය මේ භාගෙත් කියවන්නේ. ඊට ගන්නන අසංකගේ ව්‍යාපාරයේ උපයෝගී පොත් වෙනකන් කියවොත් උපයෝගී පොත් නෙමෙයි අහලා තියෙන්නේ. මොනවද? සටහන් කිරීමේ යොදා ගන්නා මූලාශ්‍ර ලේඛන අනුපිළිවෙල අහන්නේ. හරි? එහෙනම් ඔය ගණනු 4 2021 ජනවාරි මාසේ තුල අසංකගේ ව්‍යාපාරය තුල වෙච්ච මේ ගණනු 4ට අදාළ වෙන මොනවද අහන්නේ? මූලාශ්‍ර ලේඛන. මොනවද ගණනු 4 නැවත සැරයක් බලමු. පළවෙනි එක ආසිරිගෙන් රුපියල් 10000ක බාන්න අපිටම දොරට ගන්නාලාදී. මොකද්ද ඔයා හිතන්නේ මූලාශ්‍ර ලේඛනය කියන්නේ? මොකද්ද මේකේ මූලාශ්‍ර ලේඛනය? ආසිරිගෙන් මේ අත්පිට බාන්න ගත්තට පස්සේ අත්පිට බාන්න ගත්තාම මොකද වෙන්නේ? මුදල් ගෙවනවා. මුදල් ගෙවීම හා සම්බන්ධව ව්‍යාපාරයේ සටහන් කරන ලබන මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ගෙවීම් වවුචර්. හරි? ඒතර ඒක වෙන්නේ මොකද්ද? ගෙවීම් වවුචරය. හරි. ඊළඟට දෙවෙනි ගණන මොකද්ද? ප්‍රථම වරට චාමරහට පිරිවැය රුපියල් 60000ක් වූ භාණ්ඩ රුපියල් කීයකටද? 78000කට ණයට විකුණන ලදී. 60000ක් විච්ච ඒවා කීයටද දීලා තියෙන්නේ? 78000කට දීලා තියෙන්නේ. එහෙනම් මෙතන විකුණලා තියෙන්නේ ණයටනේ. ණයට විකුණුම හා සම්බන්ධව තියෙන මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ඔයා දන්නවා. මොකද මූලාශ්‍ර ලේඛනය? ණයට විකුණුම් කරද්දී ඉන්වොයිස් එහෙම නැත්නම් විකුණුම් ඉන්වොයිස් කියලාත් අපි කියනවා. විකුණුම් ඉන්වොයිස් කියලා කියන්නේ තෝකම තමයි. හරි. ඊළඟට මොකක්ද කියන්නේ? චාමර විසින් 1.5 මිලකටත් ඔගෙන් විකුණුම් මිල 13000ක් විච්ච ආපහු එවලා තියෙනවා. ආපසු එවීම සම්බන්ධ සටහන් කරන මූලාශ්‍ර ලේඛනය මොකද්ද ඔයා දන්නවා? ආපසු එවද්දී බැරපත. ආපසු එවද්දී බැරපත. ඒ අනුව ඒක මතක තියාගන්න. ආපසු එවීම කියනකොට ආපහු වෙනකොට බැර කියන අදහසින් බැරපත හදා ගන්න අපිට ඒක මතක තියාගන්න පුළුවන්. මේ බැරපත සහ හරපත අමතක වෙනවා නේ. එතකොට දැන් මෙහෙම මතක තියාගන්න. ආපසු එද්දී වාර නිකන් හිතෙන්නේ එකතු වෙනවා හර වෙනවා වගේ. ඒකේ අනිත් පැත්ත කියලා හිතන්න. ආපසු එනකොට ඒකේ අනිත් පැත්ත එකතු වෙනවා නෙමෙයි හර වෙනවා නෙමෙයි බැර වෙනවා. ආපසු එද්දී බැරපත්. හරි. ආපහු යවද්දී අඩු වෙනකොට බැරනේ. සාමාන්‍ය. එහෙම තමයි තියෙන්නේ. නමුත් වෙනස් වෙනවා. බැර නෙමෙයි අනිත් පැත්ත හර කියලා හිතන්න. ඒතර ආපසු එද්දී බැරපත්. ආපසු යවද්දී හරපත්. හරි. ඔක පටලව ගන්න එපා. ගොඩක් වෙලාවට පැටලෙනවා ඔක බැරපත්. හරි. ඊළඟට මුදල් ලබා දීමෙන් මේ කියන වට්ටම ලබා දීමෙන් පසු චාමරගෙන් ලැබීම මුදල් ලැබුණා. මුදල් ලැබිලා තියෙනවා. මුදල් ලැබීම වලට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ලදු පත. හරි. මුදල් ලැබීම වලට අදාළ වන මූලාශ්‍ර ලේඛනය ලදු පත. ඔන්න එහෙනම් පිළිතුරු වෙන්න ඕනේ මේක. බලමු මූලාශ්‍ර ලේඛනය මේක කියනවා කියන්නේ. ඔව්. මේ වවුචරේ ඉන්වොයිස් එකේ බැරපත ලදු. පිළිතුරු අංක කියන්නේ පිළිතුරු අංක 2. හරි. යනවා ප්‍රශ්න අංක 2කට පිළිතුරු අංක 2කින්. ඊළඟට යමු 3. ඉහත ගන්ධන වල සුද්ධ බලපෑම නිරූපණය වන ගිණුම් කරන සමීකරණය වන. සුද්ධ බලපෑම තියෙන ගිණුම් කරන සමීකරණය මොකක්ද කියලා අහන්න. හරි. ගිණුම් කරන සමීකරණයේ වත්කම් සමානයි වගකීම් ගන්න හිමිකම්. හරි. බලමු එහෙනම් සුද්ධ බලපෑම දක්වලා මේ සමීකරණයට සුද්ධ බලපෑම කියන්නේ මේ සියලු ගන්ධන වල බලපෑම නේ. එතකොට මේ සියලු ගන්ධන ඉස්සලාම අපි මේ ගිණුම් කරන සමීකරණය සටහන් කරගත යුතුයි. හරි. උත්තරේ කියනවා 4 කියලා. බලමු. නියපු කට්ටිය කියන්න බලන්න උත්තර. වත්කම් සමානයි වගකීම් ගන්න හිමිකම්. හරි. ඔකනේ සමීකරණය. හරි. ඉබදලෙක කියන උත්තරේ 4 කියලා බලමු. සම් ගන්න ටික බලන්න. හරි. 1.2 ආසිරිගෙන් 10000ක බාණ්ඩ අපිට ගත්තා. සෝරි ලක්ෂයක බාණ්ඩ අරන්. එහෙනම් මේකද වෙන්නේ දහස් වලින් දාගත්තොත් 100ක් මොනවද වෙන්නේ? මුදල් අඩු වෙනවා. ඒක දාන්න ඕනේ නැහැ. මොකද සුද්ධ බලපෑම නැහනේ. ධන 100ක් තොග වැඩි වෙනවා. හරි. ලක්ෂයක බාණ්ඩ අපිට ගත්තා නම් 100ක් මුදල් අඩු වෙලා මොනවද වෙන්නේ? අපි කියන්නම්කෝ ඔයාලට හඳුනා ගන්න. මුදල් අඩු වෙලා ධන ලක්ෂයක් තොග වැඩි වෙනවා.
එහෙනම් දෙවෙනි එක ප්‍රථම වර්ග චාමරාට පිරිවැය රුපියල් 60000ක් වූ භාණ්ඩ 78000කට විකුණන ලද. එහෙනම් මේකෙදි මොකක්ද වෙලා තියෙන්නේ? අංක 2 රුපියල් 60000ක් විච්ච තොග 78000කට ණයට විකුණලා. ඒ මත ඇතිනේ කවුද? ණය ගැතියෝ. ඒ අනුව ලාභය තියෙනවා කීයක්ද? 18000ක්. ලාභය 18000යි. හරි. ඔන්න දෙවෙනි ගණන් දෙකවත් හරි. ඊළඟ තුන චාමර විසින් මේකෙදි කියනවා 1.5 මිලදී ගන්න. ඒ කියන්නේ එයා 1.5 ගත්තේ වලින් විකුණුම් මිල 13000ක් විච්ච ඒවා ආපහු එවලා තියෙනවා. හරි. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඈ. දැන් මේ 13000 කියන්නේ මොකද්ද? විකුණුම් මිල. හරි. 13000 කියන්නේ විකුණුම් මිල. හරි. එතකොට දැන් අපි මේකෙන් හොයා ගන්න ඕනේ පිරිවැය කොච්චරද කියලා. දැන් ඒක හොයන්න ඔයාට දීලා තියෙන දත්ත මොනවද? කලින් විකුණුම් මිල සහ ලාභයේ පිරිවැය ඔක්කොම දීලා තියෙනවා. හැබැයි දැන් ආපසු එම් වල දීලා තියෙන විකුණුම් මිල විතරයි. පිරිවැය හොයා ගන්න ඕනේ. එහෙනම් ඔයා කරන්නේ කලින් දීලා තියෙන දත්තේ මත අනුපාතයක් ගොඩනගා ගත යුතුයි. බලන්න. කලින් කියන විකුණුම් මිල කීයද? 78යි. පිරිවැය කීයද? 60යි. හරි? ලාභය කීයද? ලාභය කීයද? 18යි. හරි? ලාභය වෙන්නේ 18යි. හරි. එහෙනම් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මේ කියන වටිනාකම් මත අනුපාතයක් හදා ගන්න. හරි? කොහොමද හොයන්නේ මේක? හරි. අපි මෙහෙම හොයමු. භාණ්ඩ පිරිවැයට ලාභයේ කොච්චරක අනුපාතයක් තියෙනවද? පිරිවැයට කොච්චරක් ලාභය අනුපාතයක් වශයෙන් තියෙනවද? 18 60ට කොච්චර අනුපාතයක්? ඒක වැඩි කරන්න 100. හරි? ඒ අනුව 18 බෙදීම 60 වැඩි කිරීම 100. කීය දෙන්නේ? 100ට 30යි. ඒ කියන්නේ මේකේ අදහස වෙන්නේ මොකද්ද? 130යි කියන්නේ. මම මේ ගැන වීඩියෝ එකක් උඩට දාලා ඇති. ඒක ඕනනම් බලන්න. පිරිවැය 100ක් වුණොත් ලාභය කීයද? 30යි. එහෙනම් පිරිවැය 100ක් වුණොත් ලාභය 30යි නම් විකුණුම් මිල කීයද? 130. විකුණුම් මිල කීයද? 130. හරි. දැන් අපෙන් අහන්නේ 13000ක භාණ්ඩනේ. එහෙනම් ඒකේ පිරිවැය හොයන්නේ කොහොමද? 13000ක භාණ්ඩ කියන්නේ විකුණුම් මිල. ඒක බෙදන්න ඊට අදාළ අනුපාතය. මොකක්ද ඊට අදාළ අනුපාතය? මේ තියෙන්නේ 130. අපිට ඕනේ මොකද්ද? පිරිවැය. එහෙනම් ඊට අවශ්‍ය වුණාගේ අනුපාතයෙන් වැඩි කරන්න. 100. ඒ අනුව කීයද? රුපියල් 10000යි. හරි? මේකේ පිරිවැය වෙන්නේ 10000යි. පිරිවැය වෙන්නේ. හරි? කොහොමද ඒක හෙව්වේ? අපි ඉස්සලාම් පරණ තොරතුරු මත දල ලාභ අනුපාතයක් ගොඩනගා ගත්තා. හරි? 78යි විකුණුම් මිල 60යි පිරිවැය ලාභය 18යි. හරි? ඒ අනුව 60ක පිරිවැයක් තියෙනකොට 18ක ලාභයක් තියෙනවා කියන්නේ 60 මත 18 ප්‍රතිශතාත්මකව 130යි. එතකොට පිරිවැයට 130යි නම් විකුණුම් මිලට 130න් 30යි. එතකොට විකුණුම් මිල 13000යි නම් ඊට අදාළ අනුපාතය 130න් බෙදලා අපිට ඕන පිරිවැය 100න් වැඩි කරපුවාම එනවා ඒ අදාළ තුගේ පිරිවැය. හරි? ඒ අනුව තුන්වෙනි එකේ වෙන්නේ මොකද්ද? ඍණ 13000ක් මොනවද? ණය ගැතියෝ ධන 10000ක් මොනවද? තුක ඒ වගේම ඍණ 3ක් ලාභය. හරි ඔන්න ඒක. ඊළඟට 110ක වට්ටමක් ලබා දීමෙන් පසු චාමරගෙන් ලැබිය යුතු මුදල් ලැබුණි. චාමරගෙන් දැන් ලැබෙන්නේ කීයක් තිබ්බද? ඉස්සෙල්ලා 78ක් ලැබෙන්න තිබ්බා. නේ? 78ක් ලැබෙන්න තිබ්බා. දැන් 13ක් මොකද උනේ? අඩු වුණා. දැන් කොච්චරක් ලැබෙන්න ඕනද? 5යි 65ක් හම්බෙන්න ඕනේ. එහෙනම් 65000ක් හම්බෙන්න ඕනේ. හරි? 65000ක් ලැබිය යුතු මුදල් තියෙනවා. ඒකෙන් මෙයා කියනවා 110ක
වට්ටමක් දුන්නා. 110ක වට්ටමක් දුන්නා. මේක දීපු හින්දා අපි ඒකට කියනවා දුන් වට්ටම් කියලා. 110ක වට්ටමක් දීමින් පස්සේ ඊටු මුදල් හම්බෙලා තියෙනවා. 90ක මුදල් හම්බෙලා තියෙනවා. එහෙනම් කීයද? 65000න් 10ක් කියන්නේ 6500. මේ තියෙන්නේ මොකද්ද? දුන් වට්ටම මේක වියදමක්. ඊට පස්සේ 65000න් 90ක් තියෙන්නේ මොනවද? මුදල්. ඒව කොච්චරද තියෙනවද? 58500. හරි? එහෙනම් ඔන්න හතරවෙනි ගාන්ධිනේ බලපෑම මොකද වෙන්නේ? ඍණ 65ක් ණය ගැතියෝ ධන 58500ක් මුදල් ඍණ 6500ක් දුන්නාට. හරි. එහෙනම් සුද්ධ බලපෑම මොකක්ද? බලමු. කොහොමද යන්නේ? මේ වල සුද්ධ බලපෑම ගන්න බා. හරි. 6.5යි. එහෙනම් මේ පැත්තේ තියෙන්න ඕනේ කීයද? ධන 10500. හරි. ඔබ තමයි පිළිතුර වෙන්නේ. බලමු. මේකට හරි. හරි. පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. හරි. ඊළඟ 4. ඒත් මේ තොරතුරු වලින්ම අහලා තියෙන්නේ බලන්න වාගේ පිළිතුරු කියන්න බාන මේ ප්‍රශ්නෙට. මෙම දන්දනු අසංගකයේ ව්‍යාපාරයේ භාවිතා කිරීම සටහන් කිරීමට භාවිතා කරන මූලික සටහන් තුන. ඔයාලට මතක ඇති පළවෙනි ගන්දනුව තිබ්බේ මොකද්ද? හරි. පළවෙනි පිළිතුර හරි කියනවා බලමු. පළවෙනි ගන්දනුව මොකද්ද? ගෙවීමක් තිබ්බේ. එහෙනම් ඒක මොකද්ද? මුදල් ගෙවීම ජර්නල්. ඊළඟට දෙවෙනි එක මොකද්ද? ණයට විකුණුම්. එහෙනම් විකුණුම් ජර්නල්. ඊළඟ එක ආපසු වීම. ඒ මොකද්ද? ආපසු වීම ජර්නල්. ඊළඟට මුදල් ලැබීම. ඒක මොකද්ද? මුදල් ලැබීම් ජර්නල්. හරි. වට්ටම දාන්නේ මුදල් ලැබීම් ජර්නල් එක තුන. හරි යනවා. පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 1. හරි. ඔන්න හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක වෙන්නේ පිළිතුරු අංක 1. හරි. ඊළඟ 5. පහනේ 5 දක්වලා. හරි. ඊළඟට කියනවා සමන් ව්‍යාපාරයේ 2024 දිනට ගිණුම් කරන සමීකරණයේ පහත පරිදි වේ. හරි. මේකටත් නිවැරදි පිළිතුරු 3 කියනවා. හොඳයි ඈ. බලමු. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් 1,80,000යි හිමිකම් 55,000යි වගකීම් 1,25,000. හිමිකම් තියෙන්නේ මෙතන ඈ. මොකද කියන්නේ අපිට? කාලච්ඡේදයේ වත්කම් වල වැඩිවීමට වඩා වගකීම්හි වැඩිවීම රුපියල් 20000කින් අඩු බව සමන් පවසයි. තමා විසින් සිදු කළ ගැණිලි වලට වඩා රුපියල් 10000ක් වර්ෂය තුල අතිරේක ප්‍රාර්ථනය යෙදූ බව පවසයි. 2021 3.31 දිනෙන් අවසන් වර්ෂයේ ව්‍යාපාරයේ හිමිකම කොච්චරද කියලා අහන්න. හරි. ඔන්න දෙන තොරතුරු. බලමු යා. කොහොමද හොයන්නේ මේක සමීකරණයට දාන්න වෙලා. හරි. ඊළඟ ප්‍රශ්නය විභාගයේ මේ 12 ශ්‍රේණියෙන් 10 තියෙනවා කියලා කිව්වට ඔයාලා දාලා තියෙන්නේ විභාග මට්ටමේ ප්‍රශ්න ගොඩක් ටික. අර කලින් කරපු විදිහට ගොඩක් වෙලාවට විභාගයේදී ප්‍රශ්න පත්‍ර කරන කෙනෙක් නම් දන්නවා ඔය 3-4 ප්‍රශ්න අතර ඔය විදිහේ ප්‍රශ්න දෝලණය වෙනවා. මූලාශ්‍ර ලේඛන අහන එක මූලික සටහන් පොත් ඉලුම් කරන සමීකරණයක බලපෑම වගේ දෙයක්. හරි. ඊයන් අපි මේගොල්ලන් දීලා තියෙන සමීකරණය ලියාගත්තොත් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. එනම 5 කාලච්ඡේදයේ වත්කම් වල වැඩිවීමට වඩා වගකීම් වල වැඩිවීම කීයද? 20000කින් අඩු බව සමාන පවසයි. ඒ කියන්නේ වත්කම් වල වැඩිවීමට වඩා
වත්කම් වල 40000ක් වැඩි වුණොත් හරි වැඩි වීමට වඩා වගකීම්හි වැඩි වීම 20000කින් අඩුයි. ඒ කියන්නේ වගකීම් වල වැඩි වීම කියන්නේ 20000කින් අඩුයි. ඒ කියන්නේ 40000ක් වත්කම් වැඩි වෙනවා නම් 40000ක් වත්කම් වැඩි වෙනවා නම් වගකීම් කීයද වැඩි වෙන්නේ? ඊට වඩා 20000ක් අඩු වෙන්නේ. ඒ කියන්නේ 20000. ඔකට මෙතන කතාව නේ කාලච්ඡේදය තුළ වත්කම් වල වැඩි වීමට වඩා වගකීම් වැඩි වීම 20000කින් අඩු බව සම්පූර්ණ. තමා විසින් සිදු කළ ගැනීම වලට වඩා 10000ක් වර්ෂය තුළ අතිරේක ප්‍රාන්දන ලෙස යෙදූ බවත් මෙයා පවසනවලු. හරි. එතකොට දැන් මේක ගත්තේ කොහොමද? මෙතන කියන්නේ වත්කම් වල වැඩි වීමට වඩා වගකීම්හි වැඩි වීම 20000ක් අඩුයි කියලා. එතකොට ඔයා මෙතනට යම්මාගයක් දානවද? ඒ අගයට වඩා 20000ක් අඩුවෙන් මෙතනට දාන්න. තේරුණා? දැන් මොකද දැම්මත් හරි. ඒ කියන්නේ මෙතන අපි තුමා ලක්ෂ දාලා මෙතනට 80000 දැම්මගේ. ඒත් හරි. හැබැයි මේ දාන අගයට වඩා කීයක් අඩු වෙනද මෙතන දාන්න? 20000ක් අඩුවෙන් දාන්න. ඒක මතක තියාගන්න. ඔයගේ ඒවා එනවා. හරි. ඊළඟට කියන කතාව මොකද්ද? ඇත්තට මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ ගැනිලි වලට වඩා 10000ක් වර්ෂය තුල අතිරේක ප්‍රාර්ථන යෙදූ බව පවසනවලු. හරි. එහෙනම් ගැනිලි වලට වඩා අතිරේක ප්‍රාර්ථන 10000ක් දැම්මොත්. ඒ කියන්නේ මෙතන ගැනිලි වෙලා හරි අතිරේක ප්‍රාර්ථනයක් තුනාට පස්සේ ඒක 10000කට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ ගැනිලි 20000ක් කරා නම් හරි ගැනිලි 20000ක් කරා නම් අතිරේක ප්‍රාර්ථනය කීයද? 30000 කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන සුද්ධ බලපෑම කීයද? 10000ක් වැඩි වෙනවා. හරි? හැබැයි හොඳට මතක තියාගන්න මේ කියන 10000 සුද්ධ බලපෑම වත්කම් වල මේ බලපෑම තුල තියෙනවා. ඒ කියන්නේ මේ 10000ක වෙනස් වීම. හරි? ඒ කියන්නේ මේ 10000ක වෙනස් වීම දැනටම මේ කියන වත්කම් හෝ වගකීම් වල බලපෑම් තුල ඇතුළත් වෙනවා. දැන් 10000ක් වැඩි වෙනකොට එක්ක වත්කම් වැඩි වෙන්න ඕනේ. මොකද සමාන ලකුණෙන් වම් පැත්ත සහ දකුණු පැත්ත සමාන බිඳුවනේ. එක්ක වම් පැත්ත වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? දකුණු පැත්ත ඒ කියන්නේ වගකීම් අඩු වෙන්න ඕනේ. මෙතනින් 10000ක් වැඩි වෙනකොට එක්ක වත්කම් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් වගකීම් අඩු වෙන්න ඕනේ. හරි? ඒ නැත්නම් සමාන වෙන්නේ නැහැ. හැබැයි වා 10000 මෙතන වැඩි වීම දාලා ඔය විදිහට හිතන්න ගියොත් මේක වරදිනවා. මොකද මේ කියන්නේ වත්කම් වල වැඩි වීම සහ වගකීම් වල වැඩි වීම දෙනවා අපිට. මේ හිමිකම වෙනස් වීම ඕනේ නැහැ. මොකද අපිට කාල සීමාව අවසානයේ වත්කම් වගකීම් හොයන්න පුළුවන්. මේ කියන එක මත දිත්ත බලපෑම ගන්න එපා. එහෙම වුණොත් වරදිනවා. මෙතන බලන්න වත්කම් කීයද? 2,20,000යි. වගකීම් කීයද? 1,45,000යි. හරි? එහෙනම් අනිවාර්යෙන් අවසානයේ හිමිකම කීයක් එන්න ඕනද? අවසානයේ හිමිකම කීයක් එන්න ඕනද? අපි අඩු කරන 220න් අඩු කරනවා 145. ඒ කියන්නේ කීයද? 75. මේක තමයි අවසානයේ හිමිකම. හරි? ඔක තමයි අවසානයේ හිමිකම. දැන් මේ බලපෑම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ විච්ච බලපෑම මේ තුල තියෙනවා. වත්කම් සහ වගකීම් වල ඇතුළත් වෙලා තියෙනවා. ඒක නැවත සැරයක් ගත්තොත් වරදිනවා. හැබැයි මේ තියෙන එකත් එක්ක අපිට පුළුවන් මේකේ ලාභය හොයන්න පුළුවන්. ලාභය හොයන්න පුළුවන්. බලන්න. ආරම්භයේ තියෙන හිමිකම අවසානයේ හිමිකම දක්වා වෙනස් වෙන බලපාන ගාඳුරු කීයක් තියෙනවද? දැන් මේවා කතා කරා. පන්ති වල කතා කරලා තියෙනවා. හරි? ඩිවිෂන් පන්තියේ සාකච්ඡා කරලා ඉවරයි. මොනවද තියෙන්නේ බලපෑම් වෙන්නේ? ආදායම් තියෙනවා. වියදම් තියෙනවා. ගැනිලි තියෙනවා. ප්‍රාර්ථනය තියෙනවා. ඔය හතර නිසානේ මේක වෙනස් වෙන්නේ. දැන් 55 එකක් 75කට වෙන්න කීයක් වෙනස් වෙලාද? 20ක් වෙනස් වෙනවා. නේ? 20ක් වැඩි වෙලා. හරිද? 20ක් වැඩි වෙලා තියෙනවා. නේ? 20ක් වැඩි වෙලා තියෙනවා. ඔය 20 වැඩි වීමෙන් අවසාන හිමිකම කීයක් වෙලා දෙනවද? 75ක් වෙලා තියෙනවා. ඔය 20 වැඩි වීමට ගැනිලි සහ ප්‍රාර්ථනීය සුද්ධ බලපෑම තියෙනවා. මේ 20 වැඩි වෙලා තියෙන්නේ 20 වැඩි වෙලා තියෙන්නේ ගැනිලි සහ ප්‍රාර්ථනීය ධන 10ක බලපෑමුත් සහිත. ඒ කියන්නේ 20ක් වැඩි වෙන්න ගැනිලි සහ ප්‍රාර්ථනීය රුපියල්
10,000ක බලපෑමක් තියෙනවා. ධන 10,000ක බලපෑමක් තියෙනවා. එහෙනම් ඉතුරු බලපෑම මොකද්ද? ආදායම් සහ වියදම් වල බලපෑම. නේ? ආදායම් සහ වියදම් වල බලපෑම. කැලණි සහ ප්‍රාග්ධනයේ බලපෑම 20න් 10යි. ඉතුරු 20න් 10 මොනවද? ආදායම් සහ වියදම් වල බලපෑම. ඒතකොට ඒක ධන නම් මොකද්ද? ලාභය. කීයද? 10යි. ඕනනම් ඔයාට ලාභය හොයාගන්න පුළුවන්. ඔය තියෙන්නේ ලාභය. අපෙන් අහලා තියෙනවා අවසානයේ නිකුත්. ඒක හොයන්න මේක අවශ්‍යත් නැහැ. මේක දීලා තියෙන්නේ ඔයාව වරද්දා. හරි? ඔයාගේ ප්‍රශ්න තියෙනවා. හරි? ඒ නිසා පැහැදිලිව ඒක තේරුම් අරගෙන හදන්න. එහෙම නැති වුණොත් එහෙම ඔයාට වරදි. හරි? මොකද මේ 10,000ක බලපෑම මේ වත්කම් සහ වගකීම් තුල ඇතුළත් වෙනවා. හරි. එහෙනම් අපි යමු මේ පිළිතුරු වලට. මොනවද පිළිතුරු? එක තියෙනවා 25000 35000 85000 පිළිතුරු අංකය 4. 75000යි. හරි? ඔන්න අපේ කොටස. ඔයා ඕනම් මෙතනට දැන් මම කිව්වනේ මෙතනට දාන අංගයට වඩා 20000ක් අඩුවෙන් මෙතන දාන්න ඕනේ කියලා. ඒත් මේ පිළිතුරම තමයි ඉන්නේ අනිවාර්යෙන්ම. ඕනම් මෙතනට ඔයා ලක්ෂය දාලා මෙතනට 80000 දාලා හදලා බලන්න. ඒත් එන්නේ 75000 තමයි. වෙනසක් වෙන්නේ නැහැ. හරි. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපි ඔන්න අද කෙටි ප්‍රශ්න ටික ඉවරයි. ඊළඟට තියෙන ව්‍යුහගත ප්‍රශ්නයක්. ඒක සමීකරණ ප්‍රශ්නයක් වුණා. ඒ සමීකරණ ප්‍රශ්නය තුළ ඔයාට සාමාන්‍ය සමීකරණ ප්‍රශ්නයකට වඩා දේවල් ටිකක් ඇතුළත් වෙලා තියෙනවා. හරිද? එහෙනම් ඒක හරියටම කරන්න ඔයා ඉගෙන ගන්න. ඒ වගේම ඔය වගේ ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නයක් විභාගය තුළ එන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙන්න මේ ඊළඟට අපි කරන ගිණුම් කරන සමීකරණ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. අරවා ගිණුම් කරන සමීකරණ පාඩම මුලින්ම ඉගෙන ගන්නකොට කරන සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. ඕනම් විභාග ප්‍රශ්න මෑතකදී අරන් බලන්න 2020 19 18 17 වගේ ප්‍රශ්න පත්‍ර අරගෙන බලන්න. ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ කියන ස්වරූපය. කියන්නේ අර මූල ප්‍රකාශන ගැලවීම සහිතව වැරදි නිවැරදි කිරීම සහිතව ඔන්න වගේ දේවලුත් එක්ක තියෙන ගිණුම් කරන සමීකරණයක්. අර කලින් දුන්නා වගේ ඉස්සර තිබ්බ ශේෂයන් දීලා මොනවා හරි 10ක් විතර දීලා ඒ වගේ සමීකරණ දැන් දක්නට ලැබෙන්නේ නැහැ. හරි? ඒ හින්දා මේ ඊළඟට තියෙන ප්‍රශ්නය තුල තියෙන සමීකරණය දිහා හොඳින් බලන්න. ඔය වගේ ප්‍රශ්නයක් තමයි ඔයාලට ගොඩක් වෙලාවට එන්නේ විභාග ප්‍රශ්න පත්‍රය තුල. හරි? බලමු ප්‍රශ්නේ නම් මොකද කියන්නේ? නිහාල් බණ්ඩාර සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලබයි. 2021 331 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශනයේ රුපියල් ලක්ෂ 10ක ලාභයක් වාර්තා කරන ලදී. ඒ කියන්නේ 2021 331 අවසන් වර්ෂයේ කෙටුම්පත් ලාභය කියපුවාම මේක මොකද්ද? කියන දල වශයෙන් හදපු ලාභය. ඒගොල්ලන් ගාව තියෙන දත්ත පදනම් කරගෙන හදපු ලාභය. සමහර දත්ත මේක ඇතුළත් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ කෙටුම්පත් කියලා කියන්නේ නිවැරදිව හදපු ලාභය නෙමෙයි. හරි? එතකොට මේ තුල සමහර දත්ත ඇතුළත් වෙන්නේ නැහැ. ඒකයි ඒකට කෙටුම්පත් ලාභය කියලා කියන්නේ. ලක්ෂ 10යි. ඊට පස්සේ 2021 331 දිනට මූල්‍ය දත්ත ප්‍රකාශනයේ රුපියල් ලක්ෂ 2ක මුදල් ශීර්ෂයක් පෙන්වුම් කර ඇත. හරි? ඒ කියන්නේ මුදල් ශීර්ෂය තිබිලාරු ලක්ෂ 2ක්. හරි මූල්‍ය දත්ත ප්‍රකාශනය. නිහාල් බණ්ඩාර ගිණුම්පොත් නිසි ලෙස පවත්වාගෙන නොමැත. ඒ කියන්නේ කෙටුම්පත් ලාභයක් තියෙන්නේ. පහත ගන්දළු ගිණුම්පොත්වල වාර්තා කර නොමැති බව එළිදරව් වේ. මෙන්න මේ ගන්දළු සටහන් වෙලා නැහැ. අර මං කිව්වේ ඔය කෙටුම්පත් ලාභය ගණිතී මුදල් ශේෂය ගණිතී මේ ඉස්සරහට කියන ගන්දළු ටික සටහන් වෙලා නැහැ. ඒ අනුව ගන්දළු කීයක් තියෙනවද? 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අපි ඉල්ලන්නේ මොකද්ද? ඉහත ගන්දළු වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණේ භාවිතා කරමින් පෙන්වුම් කර එක් එක් අගයේ ඉදිරියෙන් ඒ වැඩි වේ නම් ධන ලකුණද අඩු වේ නම් ඍණ ලකුණද සඳහන් කරන්න. ඒ සඳහා පහත ආකෘතිය භාවිත කරන්න කියලා ආකෘතියක් දීලා තියෙනවා. හරි? සරල ප්‍රශ්නයක් වගේ වෙන්නේ. නමුත් දේවල් කිහිපයක් තියෙනවා. ගනුදෙනුව වත්කම් සහ වගකීම් හිමිකම් තියෙනවා. වත්කම් වගකීම් ටික වර්ගීකරණය කරලා තියෙනවා. අපි මේ වගේ සමීකරණ ඉගෙන ගත්තා. හරි? ඒතකොට මේ තුල ඔයා අදාළ වත්කම් වගකීම් හිමිකම් වලට අදාළ වන අයිතමයට සහිත තීරුව දාන්න. ඒ කියන්නේ ඔයා දීපල පිරියත නම් දාන්න ඕනේ මේ තීරුව. ඔබනම් මේකේ වෙළඳ ලැබෙද්ද මේකේ මුදල් මේකේ විශ්වාස නැහැ මේකේ වගකීම් වලට අදාළ වෙළඳ කිවිද්ද මේකේ වෙනත් කිවිද්ද මේකේ හිමිකම් මේකේ. හරි? ඔය විදිහට තමයි ඔයාගේ ගිණුම් කරන සමීකරණ ආකෘතිය ඉල්ලලා තියෙන්නේ. ඊළඟට මොකක්ද? සංශෝධන මුදල් ශේෂය ඉල්ලලා තියෙනවා. කවදාද? 2021 3 අර අපිට දුන්නේ කීයද? අපිට දීලා තියෙනවා ලක්ෂ 2ක් උනාලු. හැබැයි අර ගන්දුන් ටික සලකලා නැතුව. හරි එහෙනම් මේ ගන්දෙන වල බලපෑමත් එක්ක සංශෝධන මුදල් ශේෂය අහන්න. ඊළඟට 2021 331 දිනේ අවසන් වර්ෂය සඳහා සංශෝධන ලාභය. හරි අහන්නේ හිමිකම මත ගන්දෙන වල සුද්ධ බලපෑම හදන්න. දැන් ඔයා මෙතන සංශෝධන ලාභය අර ලාභ සංශෝධන ප්‍රකාශනයක් හදලා හැදුවොත් ඒක වැරදි. මොකද වාගෙන් අහන්නේ
හිමිකම් මත ගන්න වල සුද්ධ බලපෑම් පදනවා. ඔයාගෙන් අහන්න විදියට කරන්න ඕනේ. නැතු ඔයාට ඕන විදියට කරලා හරියන්නේ නැහැ. ගිණුම් කරන සමීකරණයක් දෙන ආකෘතියට කරන්න ඕනේ. ඔයාට ඕන ආකෘතියට හදලා හරියන්නේ නැහැ. මම ඉගෙන ගත්තේ මේක අපේ සර් කිව්වේ මේක. එහෙම කරන්න බෑ දෙන ආකෘතියට කරන්න. ඔයා ඒවා දන්නවා. ඒ වගේම සංශෝධන මුදල් ශීර්ෂය අහලා දිනවා. ඒකත් අපි හන්නේ. හරි එහෙනම් ඔයා දැන් දාන පිළිබඳ අදහසක් තියෙනවා. ගනුදෙනු 10ක් තියෙනවා. කෙටුම්පත් ආදායම් ප්‍රකාශනයේ ලාභය ලක්ෂ 10යි කියලා දන්නවා. මුදල් ශේෂය ලක්ෂ 2යි කියලා දන්නවා. එහෙනම් මේ තොරතුරු පදනම් කරගෙන ඉස්සෙල්ලාම ගිණුම් කරන සමීකරණය හදමු. ඊළඟට සංශෝධන මුදල් ශේෂය හදමු. ඊට පස්සේ අපි මේ නිවැරදි ලාභය එහෙම නැත්නම් සංශෝධන ලාභය හඳුනා ගැනීම කරමු. හරි. එහෙනම් යමු ප්‍රශ්නෙට. සංගම් ටික මේ අපේ ආකෘතිය මම රූල් කරගන්නවා පොඩ්ඩක් ඔයාලට පැහැදිලිව මේ ගාන කරගන්න. කරමු නේද කෙනෙක් නම් මනින් කරන්න දැන් හරි. තමක් නැහැ. හැබැයි ඒවා අනිත් දවසේ ඉඳලා කරගෙන ඉන්න. එහෙම නැතුව වැඩක් නැහැ. හරි? ඔයාලට වැඩකුත් නැහැ. කාටවත් වැඩක් නැහැ. හරි? හරි. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. මේක ඉස්සෙල්ලා මේ ආකෘතිය මම හදනවා. ඒගොල්ලෝ ඔයා විභාගෙදී රූල් කරද්දී අඩුලක් පාවිච්චි කරාට කමන්නේ. හරි? මට වගේ වාට කෙලින්ම කිරි ගහන්න සමානට බැරි වෙන්නේ. කෙලින්ම දිනනවා නේ. දැන් මම කියන්නේ ඔයාට කෙලින් කිරි ගහන්න පුළුවන් වුණත් මේ වගේ එකකට පුළුවන් නම් හොඳ කන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් කමක් නැහැ. එහෙම නැත්නම් අඩුලක් පාවිච්චි කරාට කමක් නැහැ. දැන් හැමෝම එපා කියලා මං ඇයි හා කියන්නේ. පිස්සුම. එහෙම නෙමෙයි. අඩුලක් පාවිච්චි කරන්න එපා කියන මම කල්ලුත් මේ කතාව කියලා දුනා පන්තියෙන්. කියන්නේ කාලය ඉතුරු කරගන්න සහ ඔය අනවශ්‍ය විදිහට මේ අඩුල් වල හිට මෙහෙට කරලා මේ ප්‍රශ්න පත්‍රය කරන් දින කාලේ නාස්ති වෙන හින්දා. හරි. එතකොට දැන් කාලේ නාස්ති වෙන්නේ අපේ මේකට පදනම. දැන් මේකේදී ඇත්තට මේ අඩුල පාවිච්චි කරන්න එපා කියන ඔයාලට අඩුල දුන්නොත් ඔයා ඔක්කොම අඩුලෙන් කරනවා. අර යටින් ඉඳ දෙක ගන්න එකත් අඩුලෙන් කරනවා. එහෙමනේ ඔයා මුලින් කරේ. තාමත් සමහර අයට ඔයා කරනවා. එහෙම කරන්න ගියොත් ඔයාට විභාග ප්‍රශ්න පත්‍රයේ අදාළ කාලය තුල කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. 6න් 5කට උත්තර ලියන්න ඕනේ. එතකොට මේ 6න් 5කට පිළිතුරු ලියනකොට ඔයාට එක ප්‍රශ්නයක් තුල ලොකු අනුකොටස් ප්‍රමාණයක් තියෙනවා. සමාගම් ගන්න ලොකු ගාන. ඒතර පැය 3ක් වගේ කෙටි කාලයක් තුල මේක ලියන්න. ආයි ඔළුව හරව බලලා ඊට පස්සේ එහෙම උත්තර ලියන්න කාලයක් නැහැ. ඔයා හිතන් ඉන්නවා නම් එක ප්‍රශ්නයක් කරලා ඊළඟ එකට පොඩි විවේකයක් අරගෙන පොඩ්ඩක් නිදාගෙන වතුර ටිකක් පීලා එහෙම කරන්න තියා ඔයාට මේ ප්‍රශ්نين පස්සේ ඊළඟ එක ලොකුවට කල්පනා කර ඉන්නවත් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න පත්‍රයට බය කරනවා නෙමෙයි. ඒක තමයි සත්‍ය ස්වરૂපය. හැබැයි ඔයා හොඳින් පුහුණු වෙලා යන කෙනෙක්ට ඉතාම පහසුවෙන් ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට එක දිගට ලියන් යන්න. ආයි එහෙම බැලිලි නැහැ. හරි? මොකද මේක ඔයාට දෙන්නේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයක්. ඒ තුල අදාළ නිශ්චිත කාලයට يعني ප්‍රශ්න පත්‍රයට ප්‍රමාණවත් කාලයක් දෙනවා. වැඩිපුර කාලයක් හම්බෙන්නේ නැහැ කොහෙත්ම. හරි? හොඳටම උත්තර ලියන කෙනෙක්ට යම් කාලයක් ඉතුරු වෙන්න පුළුවන්. මට මතකයි මම අපේ අවුරුදු වල ප්‍රශ්න 7ක් තිබ්බා. එතකොට අපි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලිව්වා. එතකොට අර එක දිගට ගණන් හදලා වාට ප්‍රැක්ටිස් එකක් තිබ්බොත් එතකොට ලියා ගන්න පුළුවන්. හරි? නමුත් ඔයා ඒ විදිහට ප්‍රැක්ටිස් එකක් නැතුව ගියොත් ඔයාට අර අදාළ කොටස අනිවාර්ය ප්‍රශ්න ටිකවත් ලියා ගන්න හැකියාවක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඒවා හොඳ ප්‍රැක්ටිස් එකක් යනවා නම් ඔක්කොම ප්‍රශ්න ලියන්න උනත් ප්‍රමාණවත් කාලයක් තියෙනවා. ඔයා ඔක්කොම ලිව්වේ නැති වුණා. අපි හිතමු ඔයාට ඒ කියන ඉල්ලලා තියෙන ප්‍රශ්න ටිකට හරි උත්තර ලියනවා කියලා, 5කට හරි උත්තර ලියනවා කියලා. එහෙම ලියන්නත් ඔයා හොඳ ප්‍රැක්ටිස් එකක යන්න ඕනේ අනිවාර්යෙන්.
ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ දැන් මේ ගණන් හදන එහෙම එකක් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයා ජීවිතේට හදපු නැති ප්‍රශ්න පත්‍රයක් තමයි එන්නේ. යම් සමානකම් තියෙන්න පුළුවන්. නමුත් ඔයා හදපු නැති ප්‍රශ්න එනවා. ඒතර ඔයාලට හොඳ අවබෝධයක් සහිතව ඒ අදාළ පිළිතුරු සකස් කරලා. ඔයාලට තියෙන්න ඕනේ මේ ටෙක්නික් දැනගෙන ඉන්න. ප්‍රශ්නයකට උත්තර හදන විදිහ කොහොමද? ප්‍රශ්න පත්‍රයේ දැක්ක ගමන් රූල් කරගෙන යනවා. ප්‍රශ්න පත්‍රයේ දැක්ක ගමන් නිකන් දැන් සමීකරණයක් දැක්ක ගමන් ටක් ගාලා ඒවා අඳිනවනම් සමාගම් ගාන දැක්ක ගමන් රූල් එහෙම අදහසක් තියෙනවනම් ඔයා හරි ක්‍රමවේදය දන්නේ නැහැ. හරි ක්‍රමවේදයකට ඔයා හුරු වුණොත් ඔයාට ඕනම ප්‍රශ්නයක් අදාළ කාලය තුල කරන්න පුළුවන්. කාලය ඉතුරුත් වෙනවා. හරිද? හරි ක්‍රමවේදයට කලේ නැති වුණොත් ඔයා වැරදීමක් වුණොත් ප්‍රශ්නයක් කපලා නැවත සැරයක් කරන්නොත් කාලේ නැතුව යන එකම යනවා තමයි. දැන් මම මෙතන කියන්න ගත්තේ කොහෙන්ද? මේකේ අඩුවෙන් රූල් කරන්න කියන එක. ඇයි මම කිව්වේ? මේ වගේ දෙයක් ඔයා අඩුවෙන් රූල් කරන්න මම කියන හේතුව තමයි ඔයා මේ රූලක් ඇඳලා නිකන් හිතන්නේ මේ විදිහේ ණයා ගියාගේ ඕම ගියා කියන්නේ. ගිහිල්ලා ඊට පස්සේ මේක අපි හිතමු ඔයා වෙනද ලැබියුද්දා එකක් දාන්න මුදල් වල දාන්න. තීරු මාරු වෙනවා. අන්න ඒ වගේ ගැටලුවක් වුණොත් එහෙම උත්තරේ වරදිනවා. හරි? ඒක ලකුණුත් කැපෙන්න පුළුවන්. දැන් මේ වගේ එකක් අතින් රූල් කරද්දී වා නිකන් මෙහෙම ඕම ඇඳ ඉන්නවට වඩා ටක් ගාලා රූල් අරගෙන රූල් කරගෙන ගියා නම් අර අතින් රූල් කරනවට වඩා වැඩි වේගෙන් රූල් කරන්න පුළුවන්. සහ වැරදීමේ සම්භාවිතාවය බිඳුවයි. රිස්ක් එක අඩුයි. විභාග ප්‍රශ්නය තුල නැවත කප හදන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ වගේ එකක් රූල් කරාට කමක් නැහැ. සමහර ඒවා දිනවා එහෙම අඩුවෙන් රූල් කරලා ප්‍රශ්නයක් නැහැ. ගිණුම් කරණයට අඩුවල තහනම් දෙයක් නෙවෙයි. භාවිතා කිරීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. හරි? එතකොට ඔයා ගිණුම් කරණය තුල අර අඩුවල දැක්කම අම්මෝ අපි මේවා පාවිච්චි කරන්නේ නැහැ මෙහි. හරි? ඒ වගේ මතයක ඉන්න බෑ. හරි. මොකක්ද ඇයි මෙහෙම කියන්නේ හේතුව කියලා. ගුරුවරයෙක් කිව්වොත් අඩුවල පාවිච්චි කරන්නේ ඇයි එහෙම කියන්නේ. එතකොට ඔයාට සාමාන්‍ය විදිහේ රූල් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා අඩුවෙන් සමහරට දැන් ඔයාට පුරුදු කරන්න පුළුවන් ඇති අතින් රූල් කරනවට වඩා. හැබැයි ඔයා සාමාන්‍ය ටී ගිණුම් අඳිනකොට නිකන් ආදායම් ප්‍රකාශනයක් රූල් කරනකොට මේවා යොදාගන්න අඩුවලක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔයා ඉස්සෙල්ලාම අඩුවල නැතුව ප්‍රැක්ටිස් වෙන්න. විභාගයට ආසන්න කාලෙදී යම් ප්‍රශ්න වලට ඔයා අඩුවල පාවිච්චි කරන්න. පොදුකාර පිළිවෙල පත්‍රිකා වලට ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ මේ වගේ රූල් කරන සමහර ඒවා තියෙනවා අඩුවල පාවිච්චි කරන්න. මම අත්දැකීම කියන මම අඩුවල පාවිච්චි කරලා රූල් කරලා කියන ප්‍රශ්න වලටත් වැඩිපුර එකකුත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් කරා. එකක් අතාරින්න පුළුවන් ඔක්කොමත් කරා. එහෙනම් ඔයාලට බැරි කමක් නැහැ. හැබැයි ඒ හරි විදිහට කරන්නේ නිකන් ඒක අදාළ නිදහස් වීමක් තියෙනකොට ඒක ඔයාට අර මේ අපි කියන්නේ අනවශ්‍ය විදිහේ නිදහසක් විදිහට ගන්න එපා. අඩුවල පාවිච්චි කරන්න එපා. කරන්න කිව්වා කියන එක හරි ඕන එකකට පාවිච්චි එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. හරි? ඒ නිසා හරියට තේරුම් අරගෙන ඒ අදාළ දේ කරා නම් ඔයාලා මේ ප්‍රශ්න පත්‍රේ තාම පහසු දෙයක්. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාට දෙන්නේ වැඩිපුර කාලයක් නෙමෙයි ප්‍රමාණවත් කාලයක් පමණයි. ඔයා වැඩිපුර ප්‍රශ්න පත්‍රයේ සියල්ලටම උත්තර ලිව්වොත් එහෙම ඔයාට ඔය ඔක්කොටම ලකුණු දීලා වැඩිපුර ලකුණු ටික කපලා ඉතුරු ටික දෙනවා. ඔයාට එච්චර කන්ෆිඩන්ට් එකක් තියෙනවනම් ඔක්කොටම ලියන්න රෙඩි වෙන්න. හරි? එහෙම නැතුව තා සූදානම් වෙන්න එපා. හැබැයි මෙහෙම දෙයක්වත් මතක තියාගන්න ව්‍යාපාර අධ්‍යයනයේ ආර්ථික විද්‍යාව තුළ නම් වැඩිපුර ප්‍රශ්න වලට ලියන්න උත්සාහ කරන්න එපා. මොකද ඒවල පිළිතුරු තියෙන්නේ ඔයා අදාළ ප්‍රශ්නයට ලියන පිළිතුර ලකුණු ලැබෙන්නේ පිළිතුරේ සංයුතිය. පුළුවන් තරමක් අදාළ ප්‍රශ්නය සඳහා පිළිතුරු ගොඩනගන්න. ඒ අදාළ ප්‍රශ්නයේ නිර්වචන, ඊට පස්සේ ඒකේ තාක්ෂණ, ඊට පස්සේ විනාශකම්, ඊට පස්සේ අපි හිතමු ආර්ථික විද්‍යාව තුළ වක්‍ර, ඊට පස්සේ උදාහරණ, ඒ වගේ පිළිතුරු වඩාත් ගුණාත්මකව ගොඩනගන්න. වැඩිපුර ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම අර අනිවාර්යෙන් කරන්න වෙන්නේ ලියන ප්‍රමාණය අඩු කරන්න වෙනවනේ. නේ? දැන් ගානක හදන එකක සමීකරණය හැදුවට පස්සේ මේක අපිට ඉතින් ඔතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඔයාට වේගෙන් කරන්න පුළුවන් නම් කරන්න පුළුවන් වැඩිපුර ප්‍රමාණය. හැබැයි ඔයාට යම් ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්නයක ලියන්න පුළුවන් ප්‍රමාණය සීමා රහිතව තියෙනවා. සීමා සහිත කරගෙන ලියන්න ටිකක් වැඩිපුර හොඳ පිළිතුරක්. හරි? එතකොට ඔයාට හොඳ ලකුණු ප්‍රමාණයක් හැදෙනවා. ඒකේ වැඩිපුර කරන්න උත්සාහ කරන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් ඔයාට අනිවාර්යෙන් කරන්න වෙන්නේ තව ප්‍රශ්නයකට උත්තර ලියන ප්‍රමාණය අඩු කරන්න වෙනවා. හරි මම මේකත් එක්ක පුංචි උපදෙස් ටිකක් දුන්නේ. ඔයා හිතලා බලන්න මම මේ කියන එකම පිළිගන්නවට වඩා මම කියන්නේ මගේ අත්දැකීමත් එක්ක ඔයාගේ ආකෘතියට ඔයා හදාන්න ඕනේ. පේපර් ලියනවා කලින් ඔයා විභාගයට යන්න කලින් ඒකත් එක්ක ඔයා හුරු වෙලා බලන්න අපිට මෙච්චර ප්‍රමාණයක් කරගන්න පුළුවන්ද? හරි ඒ වගේම ඔයා මතක තියාගන්න ප්‍රශ්නයකට උත්තර ලියනකොට ඒ නිවැරදි වෙන්නම උත්තර ලියන්න. හරි? වැරදි හදන එක නෙමෙයි. ඒ නිවැරදි වෙන්නම උත්තර ලියනවා කියන පදනමින් ඉස්සලාම් හුරු වෙන්න. හරි? සමහරට ඔයාලට කාලය වැඩිපුර යයි. කමක් නැහැ. කාලේ මේ විදිහට කළමනාකරණය කරගන්න පුළුවන් කරන්න. ඉස්සලාම නිවැරදිව පිළිතුරු ලියන්න හුරු වෙන්න. හරියට දත්ත දාලා හරි පැහැදිලිව accounts paper එක කියපම ඉතාලම අපිරිසිදු ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි බහුතරයක් ලියන්නේ. හැබැයි
ඔයා හරි පිළිවෙලට ලියන්න. එහෙම නැතුව ලකුණු ගන්න බෑ. හරියට පැහැදිලිව කෙටි කිරීම යොදාගත්තට කමන්නේ. හැබැයි අකුරු වල කෑලි එහෙම ලියන්න එපා. හරි පිළිවෙලට ප්‍රශ්නයකට පෙර වැඩ සහිතව පිළිතුරු ලියන්න. එතකොට ඔයාලට ලකුණු අනිවාර්යෙන් හම්බෙන එක හම්බෙනවා තමයි. හරිද? ඒ හින්දා මුල ඉඳලම පිළිවෙල පැහැදිලිව හරි විදියට පුරුදු වෙන්න. එතකොට අන්තිමට ඕක ප්‍රැක්ටිස් එක වැඩි වෙනකොට කාලය ඉතුරු වෙනවා. දැන් කාලය ඉතුරු කරගන්න කියලා භාගයට හදලා අකුරු වල කෑලි නැතුව එහෙම හදන්න පුරුදු වෙන්න එපා. එතකොට ගුණාත්මක භාවයෙන් යුතු පිළිතුරක් නෙමෙයි හැදෙන්නේ. එතකොට හැදෙන්නේ ගුණාත්මක භාවයෙන් අඩු පිළිතුරක්. ගුණාත්මක භාවයෙන් අඩු පිළිතුරක් කොතරම් ඉක්මනින් කරත් වැඩක් පිළිෙන්නේ නැහැ. ගුණාත්මක භාවයෙන් අඩු කියන්නේ ලකුණුත් අඩුයි. හරි? එහෙනම් අපි යමු සමීකරණයට. දැන් ඇති කියමු. බලමු වත්කම් වගකීම් හිමිකාර. හරි? එයano මේකේ අණු අයිතමක් තියෙනවා. දීපල පිරියට උපකරණ තුග වෙලෙන්ද ලැබිය යුතු දෑ මුදල්. ඊළඟ දිගු කාලින ණය ඊට පස්සේ වෙලෙන්ද ගෙවිය යුතු දෑ ළඟට වෙනත් ගෙවිය යුතු දෑ. මොන තියෙනවා වාගේ දත්ත ටික. හරි? මොන ආකෘතිය හරි. දැන් අපිට තියෙන්නේ මේකේ තියෙන ගණන් ටික සටහන් කරගන්න. හරි බලමු පළවෙනි ගණනුව. හරි බලන්න මොකද්ද මේ කියන්නේ? රුපියල් 50000ක් පිරියව භාණ්ඩ 80000කට ණයට විකුණනවා. දැන් මේකේ ආරම්භක ෂේර් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ශේෂ නැහැනේ. ලාභය තියෙනවා. ඒක දාන්න බෑ මෙතන. හරි? ශේෂයක් තියෙනවා නම් ශේෂයන් සියල්ල දාන්න ඕනේ. එහෙම දාන්න හැකියාවක් නැහැ. මුදල් ශේෂය තියෙනවා කියලා මෙතන දාන්න එපා මුදල් ශේෂය. හරි? ඒක අර හරි තාර්කික පදනමක් රහිත වෙනවා. මේකෙන් ඉල්ලලා තියෙන ගණන් වල බලපෑම දාන්න කියන්නේ. මේ සටහන් නොකරපු ගණන්. ඒක දාන්න. හරි? අදාළ දේ කරන්නේ නැතුව යාට ඕන එක කරන්නේ. 50000ක් ක්‍රියාව බාන 80000කට ණයට විකිණීම. හරි. ඒ අනුව අංක 1 මොකද වෙන්නේ? 50000ක තුග අඩු වෙනවා. මේක වරහන් තුල ලියන්න ඕනේ නැහැ. තුගනේ තින්නේ. ණයට වික්කම මොකද වෙන්නේ? වෙනද ලැබෙද්ද වැඩි වෙනවා. ධන 80යි. හරි? ඒ වගේම ලාභය වැඩි වෙනවා. ධන 30යි. මේක ඇතුලේ ලියන්න ලාභය කියන්නේ. මොකද හිමිකම වෙනස් වීම බලපාන ගන්න තියෙනවානේ. හතරක් හිමිකම තුල මොන බලපෑමද කියන්නේ කියලා ඒක ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟ දෙක 5000 ක්‍රියාව බාන රුපියල් 10000කට ණයට 5000 ක්‍රියාව රුපියල් 10000කට ණයට විකුණු බාණ්ඩ ආපසු ඉන්නවා. එතකොට 5000ක පිරිවැවිච්ච 10000කට වික්කිය ආපහු එවලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? වෙලෙන් ලැබියුද්ද අඩු වෙනවා කීයක්ද? වෙලෙන් ලැබියුද්ද අඩු වෙනවා 10000. තුක වැඩි වෙනවා 5000. ලාභය අඩු වෙනවා කීයද? 5000. ලාභය අඩු වෙනවා 5000. මේක. ඊළඟ 3. මොකද 2020 7යි 1 දින 112ක වාර්ෂික පොලියට රුපියල් ලක්ෂ 4ක බැංකු ණයක් ලබා ගැනීම වාරිකයේ මෙතෙක් ගෙවන්න බෑ. වාරිකය ගෙවලා නැහැ. හරි? ඒතර වාරිකය ගෙවපු නැති එක අපිට වගකීමක්. නමුත් මේකේ වගකීම වෙන්නේ මේ වාරිකය තුල දින පොලි සහ ලක්ෂ 4යි බැංකු ණය. යනවා ඉස්සලා බැංකු ණය සටහන් කරන්නකො. ප්‍රශ්නයක් අහනවා බලමු පොඩ්ඩක්. ලාභය අඩුවීම අලාභය කියන්න පුළුවන්. බෑ. ලාභය අඩුවීම කියන්නේ ලාභය අඩුවීම. අලාභය කියන්නේ ලාභයේ ඍණ පැත්ත. හරි? දැන් මෙහෙම හිතන්නකො. මේක වාට මේ විදිහට වෙන්නේ. මේ හරි පේනවද? මම ආකෘතිය අඳලා දෙන්නේ. ප්‍රශ්නෙකින් උත්තර දෙන්න නැතුව බෑ. දැන් මෙන්න මේ වගේ සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මේක ලාභ රේඛාව කියලා හිතන්න. මේක ධන පැත්ත තමයි ලාභය. ඍණ පැත්ත තමයි අලාභය. හරි? එතකොට මේ ලාභය අපි දුම් මෙන්න මේ මට්ටමේ තියෙනවා. ලාභය අඩු වෙනවා. එහෙනම් මේ මෙතනට එන්නේ.
ඒතකොට ලාභය අඩුවීමක්. ලාභය අඩුවීම කියන්නේ අලාභයක් නෙමෙයි. අලාභ නිසා ලාභය අඩු වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හරි? ලාභය අඩු වෙනවා කියන්නේ එහෙම ඒක අලාභ පැත්ත විදියට ගන්න බෑ. ලාභය අඩු වෙන්න පුළුවන් අලාභ නිසා. සහ වියදම් හිමි. තේරුණාද? දැන් හිතන්න ලාභයක් තියෙනවා. තියෙද්දි අලාභයක් ඇති වෙනවා. එතකොට ඒ අලාභය නිසා ලාභය අඩු වෙනවා. හරි? හැබැයි ලාභය අඩු වීම කියන්නේ අලාභයක් නෙමෙයි. හැම වෙලෙම. හරිද? ඒක හරියට තාර්කිකව තේරුම් ගන්න. එහෙම නැති වුණොත් පරදිනවා. ආවම ඊට පස්සේ එන්න මම කිව්වේ ලාභය අඩුවීමක් කියන්නේ අලාභයක් කියන එක නෙමෙයි ගන්නේ. ලාභය අඩුවීම කියන්නේ ලාභය අඩුවීමක්. ලාභය අඩුවීමට බලපාන්න පුළුවන් අලාභ හෝ වියදම්. හරි? පැහැදිලිව නිකන් සරලව හිතා ගන්න. ලාභය අඩු වෙන්න පුළුවන් වියදම් නිසා සහ අලාභය නිසා. හරි? ලාභය අඩුවීමක් කියලා කියන්නේ අලාභයක් කියන එක නෙමෙයි. ලාභය අඩුවීමක් කියන්නේ ලාභය අඩුවීම. එච්චරයි. හරි? ලාභය අඩු වෙන්න පුළුවන් අලාභ සහ වියදම්. පොඩ්ඩක් ඔයාලා තව ටිකක් හිතන්න ඕන නම් පොඩ්ඩක් හිතන්න. ඔබ තනියම. ඒක උඩට තියෙනවා. ලාභය අඩු වෙනවා කියන එකට හේතු වශයෙන් වියදම් හෝ එහෙම නැත්නම් අලාභ වෙන්න පුළුවන් ආදායම් අඩු වෙන්න පුළුවන් ඔය වගේ හේතු තියෙනවා. නමුත් ලාභය අඩු වෙනවා කියන්නේ අලාභයක් කියන එක කියන්නේ නැහැ. හරි. එහෙනම් මම යනවා කියපු කතාවට නැවත සැරයක්. යනුව අපි ගන්ධනු දෙකක බලපෑම දැම්මා. දැන් තියෙන්නේ තුන්වෙනි ගන්ධනු. හරි. යනුව මේකෙදි 400ක් වැඩි වෙනවා මොනවද? දීපු කාල ණය මුදල් වැඩි වෙනවා 400. හරි. මීට අදාළව වාරිකයේ ගෙවලා නැහැ කියන්නේ මේ වාරිකයේ පොලිය අපිට වගකීමක් වෙනවා. දැන් මෙහෙමයි හරිද? දැන් මේ තුල තියෙන වාරිකයක් තියෙනවානේ. දැන් මේ වාරිකය ඇත්තට මේ ඇතුලේ තියෙනවා. වාරිකයේ සම්පූර්ණ කොටස නෙමෙයි. වාරිකය කියපුවම කොටස් දෙකක් තියෙනවානේ. අපි කලින් මේ කතා කරා. වාරිකය කියපුවම තියෙනවා පොලිය තියෙනවා ණය කොටස තියෙනවා. හරි? පොලියක් තියෙනවා ණය කොටසක් තියෙනවා. මේ වාරිකයේ ණය කොටස මේක ඇතුලේ තියෙනවා. හරි? හොඳට හිතන්න ණය කොටස මේක ඇතුලේ තියෙනවා. පොලිය නැහැ. පොලිය නැහැ. එහෙනම් පොලිය ගලපන්න ඕනේ. කොහොමද ගලපන්නේ? 7යි එකනේ මේක අරන් තියෙන්නේ. යනවා 400 වැඩි කිරීම 112 කියන්නේ මෙහෙමයි 0.12 වැඩි කරා. එතකොට 48යි. 7යි එකේ ඉඳලා 3යි 30 වෙනකම් මාස කීයද? මාස 6යි. කියනවා බෙදන්න දෙකෙන් අවුරුදු භාගය 24යි පොලිය. පොලිය තමයි වගකීම. මොකද ණය කොටස නැවත සැරයක් දාන්න එපා. ඇයි මේක ඇතුළේ තියෙනවනේ දෙයියනේ. ඒද නැවත දාන්න එපා. හරි යනුව ඒක ගෙවලා නැහැ. ඒ වගේම වියදමක් වෙනවා. ඒ නිසා ධන මේ ඍණ 24 පොලිය ඒ වගේම ගෙවලා නැති නිසා ධන 24 වෙනස් කියවිද පැහැදිලිද? ණය කොටස ඉන්නේ නැහැ. ණය කොටස කියන්නේ මොකද්ද? ණය කොටස මේ කියන දිගු කාලීන ණය ඇතුලේ තියෙනවා. තේරුණාද? ඔගලපනවා. එතන පොලිය එන්නේ 400ට 100ට 12යි 0.12. ඒ කියන්නේ 48යි. මේකෙන් මාස 3කට දැන් ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ 7යි එක නිකන් එදා ඉඳලා තව මේ අවුරුද්දේ මාස කීයක් තියෙනවද? 9ක් තියෙනවා. එහෙනම් මේක බෙදන්න 12න් වැඩි කරන්න තියෙනවා. 9 කියන 30යි. හරිය? මගේ උත්තරේ මම දැම්ම වැරදි. මෙතන දෙන 30යි. 36යි. හරි. ඔන්න පොලිය 30යි. ඒක තමයි වගේ. ඊළඟට 4. මොකද 2021 3.31 දින ලක්ෂ 2ක අස්පිට මුදලට කුඩා මෝටර රථයක් ගත්තා. එහෙනම් 4 වෙනියට මොකද වෙලා තියෙන්නේ? මෝටර රථයක් ගන්න. 200යි අස්පිට මුදලට කියන්නේ මෙතනින් අඩු වෙනවා 200. මේක දහස් දාන්න. මම දාලා තියෙනවා දාගන්න. හරි. ඊළඟට ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් රුපියල් 14000යි. මේ 8000ක් නිහාල් විසින් පෞද්ගලික මුදලින් ගෙවන ලදී. ඉදිරිය ව්‍යාපාරයේ මුදලින් ගෙවන ලදී. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදමක් නම් ව්‍යාපාරයේ වියදමක් නේ 14යි. ඒක ඉස්සෙල්ලා හදා ගන්න ඔක්කොම කතාව වලට කලින් පහ ඉස්සෙල්ලාම ඍණ 14යි මොනවද? මෙහෙයුම් වියදම්. මේකෙන් 8ක් නිහාල් ගෙවලා. ඒ කියන්නේ අයිතිකරු ගෙවලා. අයිතිකරු ව්‍යාපාරයේ යම්කිසි ගෙවීමක් කරොත් ඒක ප්‍රාන්දණය ගෙවුවා ප්‍රාන්දණය දෙව්වාසේ තමයි සලකන්නේ. ඒ අනුව 8කින් වැඩි වෙනවා මොකද්ද?
මොනවද හිමිකම මොනවා නිසාද ප්‍රාර්ථනාවෙන් හින්දා ප්‍රාර්ථනාවෙන් හින්දා 8කින් වැඩි පැහැදිලි ඊළඟට මේකෙන් ඉතුරු ටික ගෙවලා තියෙන ව්‍යාපාරය. ඒ කියන්නේ 14න් 8ක් අයිතිකරු ගෙවපුවම ඉතුරු 6යි. ඒ 6 ගෙවන්නේ කවුද? ව්‍යාපාරය. එහෙනම් මුදල් අඩු වෙනවා කියද්ද 6යි. මුදල් අඩු වෙනවා 6යි. හරි? ඊළඟට ඔන්න පස්වෙනි ගානට ඉවරයි. පැහැදිලි නැත්නම් කියන්නේ. ඊළඟ 6 රුපියල් 15000ක් නිහාල්ගේ ජීවිත රක්ෂණ වාරිකවලින් මුදල් ගෙවන්න ලබනවා. ව්‍යාපාරයේ මුදල් අයිතිකරුගේ පෞද්ගලික භාවිතයට අරන් තියෙනවා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් අයිතිකරු පෞද්ගලික භාවිතයට ගන්නවා කියන එකේ තේරුම ගැණිලි යනවා 6 ඍණ කීයද 15යි මුදල් හිමිකම ඍණ 15යි ගැණිලි හරි එක ඊළඟට 7 පිරිවැය රුපියල් 20000ක භාණ්ඩ පරිත්‍යාග කිරීම පරිත්‍යාග භාණ්ඩ පරිත්‍යාග නිශ්චිත සඳහනක් නැහැ පරිත්‍යාග සම්බන්ධයෙන් ඒ කියන්නේ මේක වියදමක් වශයෙන් හඳුනා ගන්න ඕනේ භාණ්ඩ පරිත්‍යාග මොනවද 20000යි හරි ඒ අනුව 7 තොග අඩු වෙනවා කීයද 20ක් වියදම් නිසා හිමිකම අඩු වෙනවා මොනවද වියදම පරිත්‍යාග හරි ඔන්න 7ක් ඊළඟට 8 ණය ගැටියෙකුගෙන් අය විය යුතු රුපියල් 50000ක් ඔහුට ණය හිමියෙකු ලෙස ගෙවිය යුතු රුපියල් 80000කට දිලව් කර ඉදිරිය මුදලින් ගෙවන ලද. මොකද වෙලා තියෙන්නේ 80000ක් ඉන්නවා කවුද? ණය හිමියෙක්. හරි? ඊකන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා. ඒ කියලා එයාට 80000ක් ඔයා මොනවා කරන්න ඕනද? ගෙවන්න ඕන. හරි? 80000ක් ගෙවන්න ඕන. එහෙම දෙද්දි ඔයා එයාගෙන් බාණ්ඩ ණයට ගන්න තියෙනවා. ණයට අරගෙන 50000. සෝරි. ඔයා ණයට බාණ්ඩ විකුණලා තියෙනවා 50000. හරි? මොන ආපහු පැහැදිලි කරගන්න. මේ කියන්නේ ඔයා කාලයකට කලින් ණය වෙලා තියෙනවා ඒ කියන කෙනාට කීයක්ද 80000. එයාට ගෙවන්න ඕනේ කීයක්ද 80000. ඒතකොට එයා ඔයාගේ කවුද? යාළුවද? නෑ ණය හිමියෙක්. හරි? ණය හිමියෙක් කීයකද 80000. එයාට ගෙවන්න ඕනේ 80000. ඒ වගේම ඔයා ගන්නවා 50 ඔයා විකුණනවා 50000ක බාන්න. ඒතකොට එයාගෙන් ලැබෙන්න තියෙනවා කීයක්ද? ලැබෙන්න තියෙනවා කීයක්ද? 50000. දැන් ඔයා ගෙවන්න ඕනේ 80000 ලැබෙන්න ඕනේ 50000. එතකොට ලැබෙන්න තියෙන 50000 ලැබෙන්න තියෙන 50000 භාවිතා කරලා අර ගෙවන්න තියෙන 80000න් 50000ක් තියෝ. එහෙනම් 50000ක් ගෙවන්න ඕනේ ඒ කියන පාර්ශවයටම. එයාගෙන් ලැබෙන්න ඕනේ කීයද? 80000ක් ගෙවන්න ඕනේ 50000ක් ලැබෙන්න. හරි? 50000ක් ලැබෙන්න ඕනේ 80000ක් ගෙවන්න. ඒතකොට වැඩිපුර ගෙවන්නනේ තියෙන්නේ. අර ගෙවන්න තියෙන 80000න් 50000ක් පියවනවා අර ලැබෙන්න තියෙන 50000න්. ලැබෙන්න තියෙන 50000 අරගෙන 80000න් 50ක් පියවනවා. තව කීයක් ගෙවන්න තියෙනවද? 30000ක් පියවන්න තියෙනවා. ඒ 30000 ගෙවන්නේ කොහොමද? මුදලින්. හරි. එහෙනම් මොකද කරන්නේ? ඔන්න 8 වෙනි එකේ මොකද කරන්නේ? මේ කිරි ඉන්නේ ණය හිමි අඩු වෙනවා කීයක්ද? ණය හිමි අඩු වෙනවා 80000ක්. හරි? ඒකෙන් 50000ක් පියවන්නේ මොනවා හින්දාද? ණය ගැතියි හින්දා. ඊටු 30000 ගෙවන්නේ මොනවා හින්දාද? මුදල් හින්දා. එච්චර. ඔයාට ඊළඟට 9 මොකද 9 ගාන්ධන අංක එකෙහි අදාළ ලැබිය යුතු මුදලින් 10%ක වට්ටමක් අඩු කිරීමෙන් පසුව මුදල් ලැබීම. එකේ කීයක් ලැබෙන තිබ්බද? 80ක් නේ. හැබැයි ඒකෙන් ආපසු යොමු තියෙනවා 10ක්. ඒ අනුව ලැබෙන තියෙන්නේ කීයද? කීයක් තියෙන්නේ? 70යි. ඒකෙන් 10%ක වට්ටමක් කියන්නේ කීයක්ද? ඒකෙන් 10%ක් කියන්නේ 70න් 10% 7යි. එහෙනම් ඒක වට්ටම් ඊටු ටික මුදල් ලැබුණා. ඒ කියන්නේ 63යි. ඒ අනුව වෙලෙන් ලැබුණු 70න් ඔන්න 70 අඩු වෙනවා. ඒකෙන් මුදල් හම්බුණා කීයක්ද? 63ක්. ඉතුරු හත මොනවද? දුන් වට්ටම්. එහෙනම් ඒ නිසා ඍණ 3යි වියදම් දුන් වට්ටම්. හරි. ඔන්න 9ක් හරි. 70න් 10%ක් වට්ටම් 90ක් මුදල්. ඊළඟට පෙර වර්ෂයේදී කපාවල රුපියල් 10000ක බොල් ණය මුදලක් ආපසු ලැබී. හරි. බොල් ණය මුදලක් ආපසු ලැබෙද්දී අපි මොකද කරන්නේ? ඉස්සලා ණය ගැතියව පිළිහිටවනවා. ඊට පස්සේ මුදල් ලැබීම සටහන් කරනවා. හරි. ණය ගැතියව පිළිහිටවනවා ඊළඟට මුදල් ලැබීම සටහන් කරනවා. මේකේ ගණන් අංක 9 10. ප්‍රශ්නේ මොකද්ද? ගණන් අංක 9. පොඩ හරියටම කිය. හරි. මේකේදී 9 වෙනි ගණන් අංකය කියන්නේ මෙහෙමයි. හරි.
අංක 1 දී ඇති වෙනවනේ කවුද? කවුද ඇති වෙන්නේ? ණය ගැතියක් ඇති වෙනවනේ. හරි? ණය ගැතියක වටිනාකම කීයද? 80යි. හරි? ඒකෙන් ආපහු එවනවා කීයක්ද? 10ක්. එතකොට ණය ගැතිය වටිනාකම කීයක් අඩු වෙනවද? 10ක් අඩු වෙනවා. ඒ කියන්නේ 70යි. 70ක් අපිට ලැබෙන්න තියෙනවා. ඔකනේ තේරුම මේකේ නේ. 70ක් ලැබෙන්න තියෙන එකෙන් එයා කියනවා 10ක් වට්ටම් දෙනවා. ඒ කියන්නේ එයාගෙන් ලැබෙන්න තියෙනවා 70ක්. එයාට කියනවා ඔයා 10ක් වට්ටම් විදිහට තියාගන්න. ඒ කියන්නේ මම වාගේ 10ක් අඩු කරනවා. මට 10ක් එපා. ඉතුරු ටික දෙන්න. හරි? ආය යනවා මේ මොනවද? එයාට දෙන වට්ටම. එයාට අපි දීපු හින්දා දුන් වට්ටම. ඉතුරු අනුව විතරයි අපි ගන්න. 90. හරි? ඒ අනුව 70ට බලන්න 70 වැඩි කිරීම 10යි. ඊළඟට මේකේ 7යි. ආය යනවා දුන් වට්ටම 7යි. ඒ කියන්නේ එයා අපිට දෙන්න තියෙනවා 70ක්. මම එයාගෙන් අඩු කරනවා 7ක්. මට එයා තව දෙන්න ඕනේ කීයද? 63. ඉතුරු ටික අපිට දුන්නා. ඒ අනුව මාරු. ඉතුරු ටික මොනවද? මුදල් දීලා. හරි? ඒ අනුව 80ක් ණය ගැති 10ක් ආපසු එන නිසා අඩු වුණා 70ක් ලැබෙන්න තියෙනවා 70න් 10ක් දුන් මට්ටම මේ කියන 7යි 90ක් මුදල් ලැබෙනවා. ඒ කියන්නේ 63. හරි? පැහැදිලි? ඒ අනුව මෙතන කවුද 3 දැන්? 3 නෙමෙයි ඈ 7. හරි? ඔව් පළවෙනි ගාන්ධිනුවට අදාළව ගමු පළවෙනි ගාන්ධිනුවට අදාළව තමයි. හැබැයි ඒ ගාන්ධිනුවට අදාළව තව ගාන්ධිනුවක් තියෙනවනේ. නේ? 10ක් තියෙනවනේ. ඒකෝට ඒකත් එක්ක ගන්න. මේකට අදාළව මේ කියන්නේ පළවෙනි ගාන්ධිනුවට අදාළව මොකද්ද? ලැබිය යුතු. පළවෙනි ගාන්ධිනුවට අදාළව ලැබිය යුතු දැන්ට තියෙන කීයද? මේ 70න් 10ක් අඩු වෙලා දැනට ලැබිය යුතු තියෙන කීයද? සෝරි 80න් 10 ගන්න 70යි දැන්ට ලැබෙන්නේ. පළවෙනි ගාන්ධිනුවට අදාළව අර දෙවෙනි ගාන්ධිනුව උන් නැත්තම් 80ම හැමෙන් දිනවා. නමුත් දෙවෙනි ගාන්ධිනුව ඒකට අදාළයි. ඒ හින්දා 70 ලැබෙන්නේ. එහෙම ගම ගන්න වෙන්නේ ඈ. ඊට පස්සේ 10 පළවෙනි ගාන්ධිනුවට අදාළව කියලා ඒ මතම ගන්න බෑ. තව එකක් තියෙනවා ඈ. අර මේක පැහැදිලිව තේරුම් ගන්න. ඊළඟට පෙර වර්ෂයේදී කපාහල බොල් ණය ආපහු ලැබිලා තියෙන රුපියල් 10000. ඒක ඉතින් මෙහෙමයි. බොල් ණය කියලා කියන්නේ වියදමක්. හරි? එතකොට මේ බොල් ණය ආපසු ලැබීම අපි සටහන් කරන්නේ කොහොමද? කොහොම සටහන් කරන්නේ? ඉස්සලා ණයගැතිය පිහිටුව. ණයගැති පාලන හර කරලා මුදල් බොල් ණය විනුම් බැර කරනවා. හරි ණයගැතිය පිහිටුව. ඊළඟ මොකද කරන්නේ? මුදල් ලැබීම සටහන් කරනවා. කොහොමද ඒක සටහන් කරන්නේ? මුදල් පාලන හර කරලා ණයගැති පාලන බැර කරනවා. හරි? ඒතර ඇත්තටම සුද්ධ බලපෑම් වෙන්නේ ඕකේ. ණයගැතිය අඩු වෙලා ණයගැතිය වැඩි ඒක අයින් වෙනවා. ණයගැතිය වැඩි වෙලා ණයගැතිය අඩු වෙන එක ඒක ඉවරයි. සුද්ධ බලපෑම් වෙන්නේ බොල් ණය අඩු වෙනවා මුදල් වැඩි වෙනවා. බොල් ණය අඩු වෙනවා මුදල් වැඩි වෙනවා. තේරුණාද? බොල් ණය අඩු වෙනවා මුදල් වැඩි වෙනවා. මම නම් විස්තරහන් දෙක මෙතන පහලින් ලියන්න. විස්තරහන් මෙතනට ඕනේ නැහැ. සුද්ධ බලපෑමයි ඕනේ. අපි විස්තරහන් ලියනවා නම් අනිවාර්යෙන්ම විස්තරහන් දෙකම ලියන්න ඕනේ. විස්තරහන් දෙකක් කියනවා. මොකද්ද දෙක? එක තමයි ණයගැතිය පිහිටුවීම. කොහොමද ණයගැතිය පිහිටුවීම සටහන් කරන්නේ? කොහොමද? ණයගැති පාලන හර කපා හැරපු එක්කෙනා මුදල් පාලන බැර. නෙමෙයිනේ බොල් ණය බැර ඈ. බොල් ණය බැර. මේ තියෙන ණයගැතිය පිහිටුවීම. ඊළඟට දෙවෙනියට මොකද්ද කරන්නේ? මුදල් ලැබීම සටහන් කිරීම. කොහොමද මුදල් ලැබීම සටහන් කරන්නේ? මුදල් පාලන හර මුදල් පාලන හර ණයගැති පාලන බැර. හරි දැන් මේකෙදි බලන්න ණයගැති පාලන හර වෙලා ණයගැති පාලන බැර වෙනවනේ. ඒකට කැපෙනවා. ඒක සුද්ධ බලපෑම මොකද්ද? මුදල් හර මොකද්ද? බොල් ණය බැර. ඒ කියන්නේ මුදල් වැඩි වෙනවා. බොල් ණය අඩු වෙනවා. ඔක නෙවෙයි. අපිට මේ සුද්ධ බලපෑම සමීකරණයකට එකපාරට දාන්න පුළුවන්.
නමුත් ඔයා ගිත්ත සටහන් කරනකොට අනිවාර්යයෙන් මේ සටහන් දෙකම කියන්න ඕනේ. සුද්ධ බලපෑම දාන්න බෑ. එහෙම දැම්මොත් වැරදි. හරි? දෙකම ලියන්න. මොකද අපි ඉස්සර භාවිතා කරලා අපිත් එහෙම ගන්නලා තියෙනවා. මමත් ඉගෙනගෙනක් තියෙනවා. නමුත් දැන් එහෙම කරන්න බෑ. මොකද මෑතකදී තිබුණු ගුරු පුහුණු වැඩසටහනේදී එහෙම දැනුවත් කිරීමක් කරලා තියෙනවා. මේ විදිහට සටහන් දෙකම තියන්න ඕනේ කියලා. ඒ දෙකම භාවිතා කරා. හරි. ඒ අනුව මෙතන ඕන නම් ණයගැටියක් පිටිටවල අපව අඩු කිරීමක් කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. ඔයා සුද්ධ බලපෑම දාන්නකෝ විනුම් කරන සමීකරණේ. ඒකේ තරම් ගැටලුවක් නැහැ. ඕන නම් ණයගැටිය පිටිටවල දාන්න මේ ප්‍රශ්නය. ධන 10යි. බොල්ලයි අඩු වෙනවා කියන්නේ වියදම් අඩු වෙනකොට හිමිකම වැඩි වෙනවා. දාන්න බොල්ලයි. හරි. මොන සමීකරණේ හරි. ඊළඟ මොකක්ද ඉල්ල තියෙන්නේ? ඊළඟට ඉන්නවා සංශෝධන මුදා ශේෂ. කොහොමද මේක හොයන්නේ? සංශෝධන මුදා ශේෂය. හරි. මම මේක පොඩ්ඩක් අහන්න. කියන්න කලින් නැකෝ හැබැයි. අර ලින්ක් එක විතරයි නැකුවේ. ඔයාලා මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඕන නම් දාගන්න. පස්සේ නිකන් දිගින් බලා ගන්න. දැන් ඔයා බලන්න නැති. කරපු නැති කෙනෙක් නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි. කොහොම හරි ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ හරි. ඊළඟ දෙවෙනි එකට අහන්නේ මොකද්ද? සංශෝධන මුදා ශේෂය. සංශෝධන මුදා ශේෂය අපිට හොයන්න පුළුවන් ඕන නම් සංශෝධන මුදල් පාගැනීමක් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් සමීකරණයක් තියෙනවානේ. මේකේ සුද්ධ බලපෑම ගන්න. එතකොට හරි. මේ දීලා තියෙන තොරතුරු අපිට දීලා තියෙන ප්‍රශ්නේ දීලා තියෙන්නේ සමීකරණ ආකෘතියනේ. ඒ ආකෘතියම කරන්න. ගිණුම් ගන්න ඕනේ. හරි. ඔන්න එහෙමත් හරිය. ඒකත් හරි ගැළපි නැහැ. යනවා සංශෝධනයට පෙරසේ. කීයද? ලක්ෂ 2යි. යනුව ගනුදෙනු වල බලපෑම. මේ ගනුදෙනු වල බලපෑම කියන්නේ මේක බලන්න. කීයද දෙන්නේ? 400ක් වැඩි වෙනවා. 200ක් අඩු වෙනවා. 6ක් අඩු වෙනවා. 15ක් අඩු වෙනවා. 30ක් අඩු වෙනවා. 63ක් වැඩි වෙනවා. 10ක් අඩු වෙනවා. හරිද? අර බලමු. 400ක් තිබ්බා. 200ක් අඩු වුණා. හරි? දැන් 200යි. ඊට පස්සේ 6ක් අඩු වෙනවා. ඊළඟට 15ක් අඩු වෙනවා. ඊළඟට 30ක් අඩු වෙනවා. ඊළඟට 49ක් එකතු වෙනවා. 63ක් එකතු වෙනවා. ඊට පස්සේ 10ක් අඩු වෙනවා. හරි? කීයද? අන්නේ මොඩාවක් බලන්න. හරි. යනුව 222යි. 2,22,000යි. බලපෑම. යනුව සංශෝධන ශේෂය 420 4,20,000 නේ? හරිනේ? හරි. ඊළඟට ඔන්න 2 ඊළඟට 3. මේක ඕනනම් ගිණුමක් විදිහට හදන්නත් පුළුවන් නේ. ඒක මම කරලා සංශෝධන මුදල් පාලන ගිණුමක් හදලා එහෙම හදන්නත් පුළුවන්. එහෙමත් හදමු.
අඩු වෙනවා සංශෝධිත මුදල් පාලනය. දැන් මේක ගන්න දැන් කුසසුන් වල විතරනේ මෙතන ගන්න ඇයි? එහෙම නෑ සංශෝධිත මුදල් ශේෂය සංශෝධිත මුදල් පාලනය කියන්නේ මොකද්ද? මුදල් ශේෂය සංශෝධනය කරගන්න නිවැරදි කරගන්න ගන්න ගිණුම. හරි? එතකොට එය අපිට තවත් දේවල් සඳහා සංශෝධනය කරගන්න භාවිතා කරන්න පුළුවන්. හරි මේකේ ආරම්භක ශීර්ෂය කීයක් තියෙන්නේ? 200. ඊළඟට මුදල් වැඩිවීමක් තියෙනවා බැංකු ණය 400. ඊළඟට මෙහෙම වියදම්. ඔව් මෙහෙම වියදම් තියෙනවා 14. ඊළඟට ප්‍රාග්ධනය කීයක් තියෙනවද? 8යි. ඊළඟට තව 6යි. හරි. මෙතන 14යි. එතන 6යි. හරි. 6යි. ඊට පස්සේ ගැනිලි 15යි. ඊළඟට නාහිමි පාලන 30යි. ඊළඟට නායකති පාලන 63යි. ඊළඟට බොල් ණය 10යි. මේ ගිණුම් බැලන්ස් කරලා ඉන්නේ අර ශේෂයෙන් 3යි 7යි 670. ශේෂයෙන් ඉන්නේ අනිවාර්යෙන් ඉන්න ඕනේ 200. මුදල් අඩුවීමක් තියෙනවානේ. අමෝටර අඩු තියෙනවා. 222 තමයි මේක තියෙන්නේ. යනකොට ලියන්න මුදල් ශේෂය කියලා රුපියල් 2,22,000. මේව ගිණුමක් හැන්දොත් ගිණුම විතරක් නිකන් දාන්න එපා මුදල් ශේෂය කියලා ලියන්න. සංශෝධිත මුදල් ශේෂය කියලා ලියන්නේ. සංශෝධිත මුදල් ශේෂය. හරි. ඊළඟට 3 මොකද්ද? සංශෝධිත ලාභය. හරි. හැබැයි සංශෝධිත ලාභය ඉල්ලන්නේ කොහොමද? මොන මේක ගොඩක් කට්ටිය වරද්දලා. සංශෝධිත ලාභය ඉල්ලන්නේ මොකක් ඇසුරෙන්ද? හිමිකම වෙනස් වීම ඇසුරෙන්. හරි? එතකොට අපිට මෙහෙම තමයි හොයන්න වෙන්නේ. ඒ කියන්නේ හිමිකමේ වෙනස් වීම ඇසුරෙන් තමයි හොයන්න ඕනේ. හිමිකම් ප්‍රවේශය. හරි? ඒ අනුව දැන් අපිට දීපු ලාභයක් තියෙනවානේ. කෙටුම්පත් ලාභයක් තියෙනවා. ඒකට එකතු කරන්න හෝ අඩු කරන්න ඕනේ හිමිකම තුල තියෙන නැත්නම් හිමිකම තුල තියෙන ලාභයේ බලපෑම. දැන් බලන්න අපේ හිමිකම වෙනස් වීම ගන්න පුළුවන් මේ ගන්ධ නින්දා. ඔය හිමිකමේ වෙනස් වීම තුල මොනවද තියෙන්නේ? ඔය හිමිකමේ වෙනස් වීම තුල තියෙනවා ගැනිලි සහ ප්‍රාග්ධන. එතකොට මේ හිමිකමේ වෙනස් වීම තුල තියෙන ගැනිලි අයින් කරනවා. ගැනිලි හිමිකමේ වෙනස් වීමට අඩු වෙලා තියෙන්නේ. අයින් කරන්න එකතු කරනවා. හරි? ඊට පස්සේ ප්‍රාග්ධනය තියෙනවනේ. ප්‍රාග්ධනය අපි මොකද කරන්නේ? හිමිකමට එකතු කරනවනේ. ඒක අයින් කරන්න අඩු කරනවා. දැන් අර ඔයා දන්න සමීකරණයම තමයි මම මේ විදිහට වෙනස් කරේ. මම කිව්වා මේ සමීකරණේ ගොඩ නැගෙන විදිහ. එතකොට දැන් ඔයා අර පාඩම් කරගෙන ඉන්නවා නම් අවසාන හිමිකම් වෙන ආරම්භක හිමිකම් දාන ගැනිලි වෙන අමතර ප්‍රාග්ධනය කියලා ඔයාට මේක ටිකක් අමාරුයි. හැබැයි ඔයාට අර මම එදා කියලා දීපු තේරුම් ගත්ත කොටස ඔළුවේ තියෙනවා නම් මේක ඉතාම පහසු දෙයක්. මොකද මේ හිමිකම වෙනස් වීම කියලා කියන්නේ දැන් මේකේ ආරම්භක අවසාන හිමිකම් නැහැනේ. මේ කාල සීමාවේ හිමිකම වෙනස් වීම. ඒ තුල තියෙන ගැනිලි අයින් කරන්න අපි ගැනිලි එකතු කරා. මොකද ගැනිලි නිසා අඩු වෙලා තියෙන මේක අයින් කරන්න එකතු කරනවා. ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙලා තියෙන මේක අයින් කරන්න අඩු කරනවා. හරි? ඒ බලපෑම. මෙතනින් එන්නේ මොකද්ද? මේ කාල සීමාවේ ලාභය. ලාභයට වන බලපෑම.
වන බලපෑම. ඒ කියන්නේ මේ ගන්ධණු නිසා අදාළ ගන්ධණු නිසා ලාභයට වන බලපෑම තමයි මේ තුලින් හම්බ වෙන්නේ. කලින් ලාභය තියෙනවා අපි හදපු නැති. ඒ කියන්නේ මේ ගන්ධණු නැති ලාභය තියෙනවා. ඒකට මේ කාල සීමාවේ ගන්ධණු වල ලාභය කරපුවාම සංශෝධන ලාභ එනවා. හරි. මේ තියෙන්නේ අර අපි සටහන් කරපු ගන්ධණු නැතුව ලාභය. ඒ ගන්ධණු නිසා වන ලාභය මේ ගන්ධණු නැතුව තියෙන ලාභයට ගැලපුවාම එනවා නිවැරදිද? කෙටුම්පත් ලාභය කීයද? ලක්ෂ 10යි. නේ? දහස් වලින් නම් 1000යි. ඒක අඩු කරන්න ඕ එකතු කරන්න ඕනේ මේ කියන හිමිකර වෙනස් වීම. බලපෑමනේ. හරි එහෙනම් හිමිකර වෙනස් වීම වල කීයද කියන්නේ? අර මේ තියෙන හිමිකර වෙනස් වීම ගන්න පුළුවන් හිමිකම් තීරුවෙන්. ඒ අනුව ධන 30යි ඍණ 5යි ඍණ 36යි ඍණ 14යි ධන 8යි ඍණ 15යි ඍණ 20යි ඍණ 7යි ධන 10යි. කීයද? 49 49 මම ඉවරයි. කියනවා ධන 30යි ඍණ 5යි ඍණ 36යි අදපු එකේ දාන්නේ ඍණ 14යි ධන 8යි ඍණ 15යි ඍණ 20යි ඍණ 7යි ධන 10යි. හරි. මේ තුල තියෙන ගැණිලි ටික අයින් කරන්න. ගැණිලි කීයක් තියෙනවද? 15යි. ප්‍රාග්ධනය කීයක් තියෙනවද? ඉතින් ප්‍රාග්ධනය 8යි. හරි. එතන ඍණ තියෙන්නේ. වරහන්. මේකට වුණා. හරි. ඍණ 49ට හරි. ඍණ 49ට අපි එකතු කරන්න ඕනේ කීයද? 15ක්. ඒතකොට 34යි. ඍණ 34. එකකින් අඩු කරන්න ඕනේ 8ක්. දැන් ඍණ 42. මෙතන සුද්ධාගේ වෙන්නේ ඍණ 42. එතකොට 1000න් ඍණ 42ක් ගියාම එනවා සුද්ධ මොකක්ද? 1000 ඍණ 42 සමානයි 958යි. හරි. ඒ කියන්නේ සංශෝධිත ලාභය රුපියල් 9,58,000 රුපියල් 9,58,000 ඔක තමයි සංශෝධිත ලාභය. හරි. හරි. එහෙනම් ඔන්න ආවා පිළිතුර. මේ පිළිතුරු අංක 3. හරි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්නේ මේ විෂයට අදාළ තියෙනවා නම් කියන්න. ඔන්න ඒ ප්‍රශ්නේ බලමු මම නිරාකරණය කරලා දෙන්න සාකරන්න. ඔන්න අද අපේ කොටස අවසන්. මේ අපි assignment 2 එක කරේ පැයකමාරක් විතර කාලයක් ගියා. අපි අනිත් දවසේ මේකේ තුන්වෙනි එක කතා කරමු. ඒ වගේම මේ පිළිබඳව දුනා ශ්‍රේණියේ ඉන්න කෙනෙක් නම් අවබෝධය නැත්තම් ටිකක් මේ ගැන උනන්දු වෙන්න විලුම් කරන සමීකරණ පිළිබඳ උනන්දු වෙන්න. හරි. එහෙනම් අද පන්ති අවසන් කරනවා. ඔයාට මෙතනින්
යම් කොටසක් එකතු වුණා නම් වාගේ දැනකොට ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මතක් කරන්න ඕනේ රිවිෂන් පන්තියේ ණය වෙනුවෙන් තමයි මේක මූලික වශයෙන් පටන් ගත්තේ. ඊට අමතර පිරිසකුත් වෙනවා මගේ පන්තියේ සහ නොවන කවුරු කොහොම වුණත් දිගටම සම්බන්ධ වෙලා ඔයා කරගන්න. ගිණුම් කරුණේ මොන හරි ගැටලු තියෙනවා නම් එක්ක පන්තියකට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් මගේ පෞද්ගලික ක්‍රමවේදයක් තියෙනවා. මම කියන්නේ ඔයාට අවශ්‍යයි නම් ඒ විදිහට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. හරි එහෙනම් ඒක ඇඩ් එකක්. මෙතනින් ඉවරයි අපේ පන්ති. ඊළඟ දවසේ අපි තුන්වෙනි කොටසෙන් හම්බෙමු. එහෙනම් අදට අවසන් කරමු. ඔව් පෙර වර්ෂයේ බොල්නායි කිව්වම මේ වර්ෂයට ගලපන්නේ. පෙර වර්ෂයේ බොල්නායි මේ වර්ෂයට ගලපන්න. මොකද පෙර වර්ෂයේ බොල්නායි කියන එක දැන් මේ හිතන්නේ. පෙර වර්ෂයේ බොල්නායි කැදෙනවා. මොකද වෙන්නේ? වියදම් වැඩි වෙනවනේ. ඔන්න හිතන්න. දැන් ඉන්නවනේ කීප දෙනෙක් ඉන්නේ මම ඉවර කරන්නේ. පෙර වර්ෂයේ බොල්නායි ඇති. හරි? පෙර වර්ෂයේ බොල්නායි මොකද වෙන්නේ? ඇති වුණාම වියදම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. වියදම් වැඩි වුණාම ලාභය මොකද වෙන්නේ? අඩු වෙනවා. ලාභය අඩු වුණාම හිමිකම් මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි? හිමිකම අඩු වෙනවනේ. එතකොට අන්න ඔය කියන හිමිකම තුල අර බොල්නාය තියෙනවනේ. බොල්නාය තියෙනවනේ. අන්නේ බොල්නාය බලපෑම හිමිකම තුල තියෙනවා. දැන් අපිට ඕනේ ඒ හිමිකම තුල තියෙන බොල්නාය බලපෑම ඉවත් කරන්න. ඒතර අපි කරන්නේ ඒ හිමිකම තුල තියෙන බොල්නාය බලපෑම ඉවත් කරන්න මේ අවුරුද්දේ ලාභයට ගලපනවා. හරි? කලින් අවුරුද්දේ ලාභය අඩු වෙලා හිමිකම අඩු වෙච්ච බලපෑම අයින් කරන්න මේ අවුරුද්දේ ලාභය වැඩි කරලා. දැන් මේකුව ලාභය වැඩි කරලා ඒ හිමිකමට වෙච්ච බලපෑම අයින් කරනවා. හරි? පෙර වර්ෂයේ මොකද වෙන්නේ? බොල්නායෙන් හින්දා කලින් අවුරුද්දේ අවසාන හිමිකම. පෙර අවසාන හිමිකම. මොකද වෙන්නේ? අඩු වෙනවා. කොහොමද අඩු වෙන්නේ? වියදම් වැඩි වෙනවා. ලාභය අඩු වෙනවා. පෙර වර්ෂයේ හිමිකම අඩු වෙනවා. පෙර වර්ෂයේ හිමිකමනේ ආරම්භයේ හිමිකම. ඒතර මේ තුල අඩුවීමක් තියෙනවා. දැන් මේක ආපහු ලැබුණාම මොකද වෙන්න ඕනේ? මේක අයින් කරන්න. එහෙනම් අපි කරන්නේ මේ වර්ෂයේ සුද්ධ ලාභය වැඩි කරනවා. මේ ගැළපීම කරන විදිය වැඩි කරලා හිමිකම වැඩි කරනවා. එතකොට මේ අඩුවීමට මේ වැඩිවීම කැපිලා යනවා. ඔකයි. හරි? ඔක තමයි බොල්නායි ගැළපීම සඳහන් වෙන්නේ. පෙර වර්ෂයේ බොල්නායි කාමස් ලැබුණත් මේ අවුරුද්දේ බොල්නායි ආපසු ලැබුණත් එකම විදියට ගලපන්න. එකම දෙකක් නේ. එහෙනම් හරි එහෙනම් අදට පන්ති අවසන්. ඒ අනුව අපි මෙතනින් පන්ති අවසන් කරමු. අනිත් දවසේ හම්බෙමු. හරි?